හොඳයි. එතකොට අපි අද සූදානම් වෙන්නේ ධර්ම සාකච්ඡාවකට, සෙනසුරාදා දවසේ සාකච්ඡාවට. ඉතින් අපි සුපුරුදු පරිදි සාමාන්‍ය මේ සාකච්ඡාව පටන් ගන්නවා යෝගාශ්‍රමීය කතිකාවත හෝ එහෙම නැත්නම් යෝගාශ්‍රම දිනචරියාව සිහිර නගාගෙන. ඉතින් අපි එහෙමනම් අද පහළ විටියල සුනන්දානන්ද ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා අපිට යෝගාශ්‍රම කතිකාවත හෝ දිනචරියාව ඉදිරිපත් කළා එහෙමනම් සාකච්ඡාවට ආරම්භයක් දෙන්න කියලා. අවසරයි සාමිනහන්ස. අපිට අද එතකොට එදිලා තියෙන යෝගාශ්‍රම කතිකාවත තමයි මතක් කරගන්න ඉදිලා තියෙන සාමිනහන්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රම කතිකාවත ස්වාක්ඛාතම් බ්‍රහ්මචරියං සම්දිට්ඨිකං අකාලිකං යත්ත අමෝඝා පබ්බජ්ජා උත්තමත්තස්ස පත්තියා යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මා හගාරියං තමේව සද්දං බ්‍රූහෙහි මා කාමස්ස වසංගමි. ශාන්ති රසයෙන් රසවත් සම්බුදු සසුන්වත් කුලදරුවන් විසින් උත්තරීතර වූ ශාසන පරමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලය අධ්‍යාත්මයේ සංජාත පෝෂණය සඳහා සමාරාධනය මෙහි පරමාදර්ශය විය යුතුය. පරමාධ්‍යාශය විය යුතුයි. සද්දෝ මහානාම ආරාධෝති හෝති න අසද්දෝ යනාදීන් වදාළ පරිදි යතහෝක්ත ගුණ විශේෂය ලබා ගැනීමට සද්ධා, සති, විරිය, සමාධි, පඤ්ඤා යන ගුණ පෝෂණය කළ යුතු. ලාභ, කීර්ති, ප්‍රශංසා, කාමතාදී අශාසනික අදහසින් තොරව ශාසන පරමාර්ථයන් හදාළ ශ්‍රද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීරිය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකගේ ශාසන පරමාර්ථයන් වෙස සිද්ධුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගය ක්‍රියාත්මක කොට දැක්වීමෙහි ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණ නුවණැති ආධාරකාරක මණ්ඩලයකින්ද එයට සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ වී යුතුය. සික්ඛා සාජීවයෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මෙහි නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මතභේදයෙන් තොර වූ සම්මෝධමාන පිරිසක් විය යුතුය. මෙම උදාර ව්‍යාපාරයට හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන්ම ඇතුළත් කොට ගත යුතු හේයින් මෙහි කෙරෙන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මහත් පැවතුම් හා පරිස්කාරයන්ගේ වෙනස්කම් නිසා නොයෙක් වාද විවාද පහළ වීමට ඉඩ ඇති වන හේයින්ද එයින් උත්තමාර්ථය වැළහී යාමට හේතු පැනෙන හේයින්ද සමාන ගති සිරිත් විරිත් ඇති පිරිසක් විය යුතුය. ගිහි පැවිදි කා විසින් වුවද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයම සඳහා භික්ෂූන් යොදා කරන පින්කම් වලට මෙහි භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතුය. මෙහි පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදියකට මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතුය. ආරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සරිලන හැම අධ්‍යාපනයක්ම දී යුතු වෙන හේයින් යෝගාභ්‍යාස ශ්‍රමයන්හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දියුණු කළ යුතුය. නියම කල්යාණාධ්‍යාශයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වන හේයින් පිරිසුදු පැවතුම් දියුණු කරමින් කොහොන්කම් වංචක බව චාටු කතාදිය සම්පූර්ණයෙන් දුරලිය යුතුය. ඒවමේව කෝ රාජකුමාර පංචිමානි පදානියංගානි ඉද රාජකුමාර භික්ඛු සද්දෝ හෝති සද්ධහති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං පෙය්‍ය සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරථී සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති
අප්පාබාධෝ හෝති අප්පාතංකෝ සමවේපාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති නාති සීතාය නාච්චුන්හාය මජ්ජිමාය පදානක්කමාය අසටෝ හෝති අමායාවී යථාභූතං අත්තානං ආවිකත්තා සත්ථරිවා විඤ්ඤූසු සබ්‍රහ්මචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උප්පාදාය ථාමාවා දල්හ පරක්කමෝ අනික්ඛිත්ත දූරෝ ථාමාවා දල්හ පරක්කමෝ අනික්ඛිත්ත දූරෝ කුසලේසු ධම්මේසු පංචවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛය ගාමිනියා සම්මා දුක්ඛය ගාමිනියා ඉමානි කෝ රාජකුමාර පංච බදානියංගානි යන මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ භාවනානුයෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ විය යුතුය. පබ්බාජෙන්තෝති සද්දෙත්වා පබ්බාජේත යයි වදාළ හේයින් පැවිද්ද ලබා ගන්නට පැමිණියන් වුවහොත් ඔවුන් ගැන මනා දැනීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූවකු දසසිල් ඇති සීලයක පිහිටුවා පණ්ඩු පලාසයකු වශයෙන් සුදුසු තැනක නවත්වා හෙරණ බණදහම් හා වත්පිළිවෙත් ආදිය පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූවහුම පැවිදි කළ යුතුය. මහාන කිරීමට නුසුදුසු ප්‍රවෘජ්ජා දෝෂාදියෙන් හෝ පින්ගුණ නැති අනුවන සැදැහ නැති කුසීතකම් ආදී අභාග්‍යයකින් යුක්ත වූවන් පණ්ඩු පලාස පන්තියෙන් ඉවත් කළ යුතුය. ජාති බෙහෙද කුල බෙහෙද ආදිය නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකර ගත යුතුය. 23ක් ඔක්කොම භාගයක් වගේ කියවන්නේ. 54ක් තියෙනවා. ඒ කියන්නේ 27ක් වගේ කියවනවා. ජාති බෙහෙද කුල බෙහෙද ආදිය නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකර ගත යුතුය. යමකු ඇසුරෙන් කුසල් පිරිහි අකුසල් වැඩේ නම් එබඳු කවරෙකුවද ආශ්‍රය නොකළ යුතු බව වදාළ හේයින් කැපකරුකමට හෝ පැවිදිකමට ගනු ලබන පුද්ගලයන් ඇසුරෙහි ආරාමික ලජ්ජී පිරිසගේ ලජ්ජී ධර්මය වෙනසී යා හැකි හේයින් පරීක්ෂා කොට බහරගත යුතුය. පිටතින් මෙහි අභ්‍යාසය ලැබීමට පැමිණෙන හෙරණ උපසපන් දෙකොටස පිළිබඳවද මනවින් කරුණු විචාරාම සුදුසු බහරකාරාදීන් ඇති විටම ඇතුළත් කරගත යුතුය. ඒ පිටතින් එන හෙරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්හි කර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහිමියන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුය. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං මහත්තෝ අනත්ථාය සංවත්තති යතයිදං භික්කවේ පාපමිත්තතායි වදාළ හේයින් සරුවානර්ථයට හේතු වූ පාපමිශ්‍ර ආශ්‍රය විසකුරු සපුන් මෙන් බැහැර කොට සද්දා සුද්දේහි සංවාසං කප්පය සද්ධා සුද්දේහි සංවාසං කප්පයවහෝ පතිස්සාතායි වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මයේ පිහිටා එබඳු ලජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදිය යුතුය. කලට සුදුසු පරිදි සිකපද මැඩීමට කිසිවෙකුට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාවේදී තබා වදාළ සංඝඥාත්තිය සිහිකොට කුඩා මහත් කිසිදු සිකපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතුය. ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්විකුම් සීලයද හොඳින් අසා බලා දැනගෙන කිකීව අණ්ඩං යනාදී ගාථාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතුය.
වත්තං පරිපූරෙන්තෝන සීලං පරිපූරති යනාදී ධර්මයන් සිහිකොට තේර මජ්ක්‍ධිම නවක හැම භික්ෂූන්ම කුදුමහත් සියලු වත්පිළිවෙත් හොඳින් දැනවගෙන අනතිමානීව අනලස්ව සම්පූර්ණ කොට යුතුය. ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කුහනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැනවගෙන දලදඬු ගති හා කොහොන්වත් නොපුරා ශාන්ත දාන්ත වූ උජුපටිපන්න භාවයෝම පුරුදු කළ යුත්තාහ. ගම්වැදීම් බණකීම් ආදී අසා කටයුතු දෑ හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරය පරිදි ඒ දැයෙහි යෙදිය යුතුය. නිද්දාරාමතා බස්සාරාමතා ඝනසංගනිකාරාමතා දී ශාසන පරහානිකර ධර්මයන්හි පරිහානිකර ධර්මයන්හි නොයෙදී දෙතිස් කතාවන්ගෙන් තොරව අප්පිච්ඡ කතාදී දශකතා වස්තු වලින් පමණක් ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතුය. දිනක් පාසා දස ධම්ම සුත්ත අනුමාන සුත්තාගත කරුණු හොඳින් උගෙන නිතර මෙනෙහි කළ යුතුය. පර්යාපත්තියෙන් වෙන්ව ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනාද්වයේ වඳවන හේයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙන තුරු පර්යාප්ති ධර්මය උග්‍රහණය ධාරණයද කළ යුතුය. තත්ත්වදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්ම දේශනා ආරාධනා ආදිය සුදුසුසේ සලකා අනනුලෝමික ගිහි සංසර්ගය සිදු නොවනසේද කුල දූෂණාදියට හසු නොවනසේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. සිතේ පරිවර්තනය ඉතා සැහැල්ලු හේයින් ගිහි නොගිහි හැම දෙනෙකුම හාම ගේහසිත ප්‍රේමයෙන් නුසුදුසු යාළුකම් සදා නොගත යුතුය. කීයක් කියවද? 27යි සන්නස. ඇතිනේ. හරි. දැන් අපිට තියෙන්නේ අපේ මේ සාකච්ඡාව පිණිස යම්කිසි මාතෘකාවක් සපයා ගන්න. ඒකට අපි මේ දවස්වල උපයෝගී කරගන්නේ දීඝනිකායේ සංගීති සූත්‍රය පාතික වග්ගේනවා. ඉතින් අපි ඒ සූත්‍රයේ අදර නියමිත කොටස ඉදිරිපත් කරන්න කියලා නැවතත් අපි සුනන්දානන්ද සාන්නාසට ආරාධනා කරනවා. අවසරයි සන්නාස. සංගීති සූත්‍රයේ දීඝනිකායේ පාටික වර්ගයේ සංගීති සූත්‍රයේ 362 වෙනි පිටුව තමයි අදට එදිලා තියෙන්නේ. සන්නාස. හරි. අවසරයි සන්නාස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අත්තිකෝ ආවසෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන තයෝ ධම්මා සම්මදක්ඛාතා තත්ත සබ්බේව සංගායිතබ්බං නවිවදිතබ්බං අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමෝ තයෝ කමන්නේ. ඔව් කමන්නේ. තීන අකුසල මූලානි. නෑ එතන ඉඳන් එච්චර කියන්නේකොත් හුඟක් වෙලා යනවා. ඒ අදාළ කොටස විතරක් කියවනම් හරි. අපි ඉවර කරා ගිය පාර සමාධි තුනක් ගැන. විතක්ක සවිතක්ක සවිචාර සමාධි. පියාගෙන ඉන්න සන්න. ටිකක් කියන්න. හොඳයි. අපරාපි තිස්සෝ පඤ්ඤා තීනි බුද්ධානි තීනි ඉන්ද්‍රියානි තීනි චක්ඛූනි තිස්සෝ සික්ඛා තිස්සෝ භාවනා තීනි අනුත්තරියානි තයෝ සමාධි අපරාපි තයෝ සමාධි. අන්‍යදු සමාධි තුනක ශුන්‍යතා සමාධිය, අනිමිත්ත සමාධිය, අප්‍රනිහිත සමාධිය. ඒක තමයි තියෙන්නේ. එහෙමයි. ඔව් එතකොට අද සම්පූර්ණයෙන් තියෙන කතාවකින් බලහම විපස්සනාවට මුල් වෙච්ච මාතෘකාවක් තියෙන්නේ. මේ අනිමිත්ත සමාධිය, අප්‍රනිහිත සමාධිය, ශුන්‍යත සමාධිය කියවම ඉතින් හුඟක් ගැඹුරු මාතෘකාවක්. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය දන්න සමාධිවල තියෙන්නේ සාමාන්‍ය සමත සමාධි තියෙනවා. උදාහරණයක් වශයෙන් කවුරු හරි බුද්ධානුස්සතිය වඩනවා. බුද්ධානුස්සතියක් වඩනකොට ඉතින් හිතේ යම් එකඟතාවයක් ඇති වෙනවා. අපි හිතමු අරහං කියලා නැත්නම් සම්මා සම්බුද්ධෝ කියලා ඔහොම කියාගෙන යනවා. හිතේ යම් කිසි ඒකාග්‍රතාවයක් ඇති වෙනවා.
ඊට පස්සේ ඔන්න යම්කිසි එක බුදු ගුණයක් මෙනෙහි කරමින් ඉන්නවා. හිත යම්කිසි සමාධි සෝයක් එහෙම තියෙනවා. ඉතින් මේ සමාධි සෝයට හිත බැහැ ගන්නවා. ඉතින් ඕක සාමාන්‍ය සමාධියක් කියන්න පුළුවන්. ඉතින් හුඟක් දෙනෙක් දන්න සමාධිය ඒවා තමයි. ඊට පස්සේ එහෙම නැත්නම් ඊටත් එහා ගිහලා තව ටිකක් ගැඹුරට ඔන්න කෙනෙක් ආනාපාන සතිය වඩනවා. ආනාපාන සති නිමිත්තක් එහෙම ඇති කරගෙන ඊට පස්සේ ඒකේ හොඳට හිත ඒකාග්‍ර කළා. එතනින් ඔන්න කෙනෙක් ප්‍රථම ධානයකට යනවා, ဒုတိ ය ධානයකට යනවා, තෘතීය ධානයකට යනවා, චතුර්ථ ධානයකට යනවා. ඉතින් ඒවා බොහොම ඉතින් අරිට වඩා හොඳයි. අරිට වඩා සෑහෙන ගැඹුරක් තියෙනවා. ඒ වෙද්දී හිත ඒ අරමුණත් එක්කම නිකන් කිඳා බැහැලා ඒ අරමුණ තුරනත් එක්කම නිකන් ඒකාත්මීය වෙලා ඒකට කිඳා බැස ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒකට සෑහෙන ගැඹුරු සමාධියක් එතන තියෙනවා. දැන් ඒ ඔක්කොම ඇවිල්ලා සමත සමාධි. හැම තිස්සෙම ඒවැය තියෙන්නේ අරමුණක් ග්‍රහණය කිරීමක්. අරමුණ තුලට බැස ගැනීමක්. අරමුණත් එක්ක ඒකාත්මීය වීමක්. අරමුණ හා සම්පූර්ණ සහසංයෝගයක් තමයි මේ ඒ සමාධිවල තියෙන්නේ. ඉතින් ඉන් එහා ගිහිල්ලා තවත් කෙනෙක් අපි හිතමු අරූප සමාපatti උපදවනවා. අපි හිතමු කසිනියක් එහෙම පාවිච්චි කළා. ඔන්න ඒකෙත් ගැඹුරකට ගෙනහිල්ලා කසිනේ අයින් කරලා ඉවරලා ඒ තියෙන අවකාශය අරමුණු කරගෙන අනන්තෝ අවකාශෝ කියලා මේ අහස අනන්තයි කියලා ඔන්න යම්කිසි සංඥාවක් හිතට අරගෙන සෑහෙන ඉතින් අරිට වඩා සෑහෙන ශ්‍රේෂ්ඨයි කියන්න පුළුවන්, සෑහෙන ගැඹුරුයි කියන්න පුළුවන්, සෑහෙන වපසරියක පැතිරලා තිනවා කියලා කියන්න පුළුවන්. අන්න ඒ බඳු සමාධියක් කෙනෙක් දිනු කරනවා. ඒකට අපි කියනවා අරූපාවචර සමාධියක් කියලා. ඊට පස්සේ ඉතින් අනන්තෝ විඥානං කියලා නැත්නම් අනන්ත ආකින්චඤ්ඤායතන කියලා, නේව සංඥා නාසඤ්ඤායතන කියලා ඔය විදිහට ඉතින් විවිධ නම් වලින් තව ඕක තව සූක්ෂම කිරීමක් තියෙන මොකක්ද ඒකට කියන්නේ මේ අර අරූප ස්වභාවය තව වර්ධනය කිරීමක්, හාත්පස පැතිරීමක්, එන්න මනස සියුම් භාවයටපත් වීමක් සිද්ධ කරන්න පුළුවන්. ඉතින් ඒකෙත් පවා බුදුහාමුදුරුවෝ කියනවා බොහොම පැහැදිලිව මේ හැම සමාධියකම ඒ සමාධි සුවයත් එක්ක ඒකාත්මීය වීමක් තියෙනවා. ඒ සමාධි සුවය තුළ බැස ගැනීමක් තියෙනවා. එහෙම නැත්නම් ඒ සමාධියත් එක්ක ඒක රාශී වීමක් තියෙනවා. හිත තියෙන්නේ සමාධිය තුළ. නැත්නම් ඒ හිත තියෙන්නේ සමාධිය තුළ নিমগ্ন වෙලා. සමාධිය තුළ নিমগ্ন වෙච්ච සමාධියත් මේ හිත සමාධිය තුළ নিমগ্ন වෙච්ච ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට මෙන්න මේ බඳු සමාධියක් බුදුහාඳුරෝ කියනවා. ඒ කියන්නේ මෙතෙන්දී විඥානයේ පැත්තෙන් කතා කරනවා නම් විඥානයේ මේ සමාධි ලක්ෂණය තුළ බැසගෙන තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් ප්‍රථම ධානය ගැන එහෙම විස්තර කරද්දී කියනවා ඒ කියන්නේ විතක්ක ਵਿਚාර සහිත ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය කියලා තමයි විස්තර කරන්නේ. එතකොට මෙන්න මේවෙන් හදාගත්ත ඒ යම්කිසි ඒකාග්‍රතාවයක් තුළ හිත බැහැගෙන ඉන්නවා. හිතට යන කොහෙවත් යන්න බෑ. හිත හිර වෙලා ලොක් වෙලා හරියට නිකන් හිර කූඩුවක් ඇතුලේ දැම්මා වගේ. මෙතන ඉතින් හිර කූඩුව නෙමෙයි. ඊට වඩා ඉතින් සෑහෙන්න මේ ශ්‍රේෂ්ඨත්වයක් තියෙනවා කියන්න පුළුවන්. සෑහෙන්න හිතට ඒකාග්‍ර වීමක් එහෙම තියෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් හිතට පූර්ණ නිදහසක් ලැබිලා නැහැ. මොකද හිත තියෙන්නේ අර හදාගත්ත සමාධිය තුල নিমগ্ন වෙලා. ඒක තුල බැසගෙන. ඉතින් මොකකට හරි බැහැගෙන මොකක් හරි නිශ්චය කරගෙන මොකක් හරි ආශ්‍රය කරගෙන මොකක් හරි ඇසුරු කරගෙන අපේ හිත තියෙන වෙලාවට බුදුහාඳුර කියනවා මේ හිත 100ක් නිදහස් හිතක් නෙමෙයි. ඒ නිසා මේ හැම සමත සමාධියකම ඔන්න ඔය ලක්ෂණ තියෙනවා. හැම සමත සමාධියකදීම ඒ සමත නිමිත්තක් එහෙම නැත්නම් සමත සමාධි සුවයක් ඒ හැදෙන යම් හෝ වේදනා ස්වභාවයක් නිමිති කරගෙන ඒ බඳු වේදනා ස්වභාවයක් ආශ්‍රය කරගෙන තමයි අපේ හිත තියෙන්නේ. නැත්නම් විශේෂයෙන් ඊට වඩා බොහොම පිරිසුදුව කියනවා නම් එහෙමත් නැත්නම් ඊට වඩා බොහොම නිවැරදිව කියනවා නම් අපේ විඥානය තියෙන්නේ. ඒතර විඥාණයට හැම තිස්සෙම ඇසුරක් තියෙනවා. විඥාණයට හැම තිස්සෙම පිහිටන්න තැනක් තියෙනවා. ඒ බඳු තැනක් සහිතව තැනක් මත පිහිටලා ඉන්න ස්වභාවයක් තමයි ඒ සමත සමාධියක තියෙන්නේ. ඉතින් මේ තියෙන තැන දැන් බොහොම රළු මට්ටම් වලදී පැහැදිලි. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි කරේ රූපයක් මුල් කරගෙන හිතේ කැමැත්තක් ඇති වෙලා තිනවා. හිතේ රාගයක් ඇති වෙලා තිනවා. එතකොට අන්නේ රාග ස්වභාවය මත හිත බැහැගෙන තියෙනවා. ඒ අපි හිතින් ගත්ත යම්කිසි අරමුණ අපි හිතමු යම්කිසි රූපාරම්මණයක් තියෙනවා. ඒ රූපාරම්මණය මත ඔන්න හිත හොඳට පිහිටලා. ඒ රූපාරම්මණය මත හිත සම්පූර්ණයෙන්ම නිකන් කිඳා බැහැලා. එතන තමයි පිහිටලා තියෙන්නේ. හැබැයි ඊට වඩා හරි සූක්ෂමයි කියන්න පුළුවන් මේ වගේ රූපාවචර සමාධිය ගත්තොත්. එතෙන්දී අර වගේ රූපාරම්මණයක් ලොකුවට නැති වෙන්න පුළුවන්. එහෙම තියෙන්නත් පුළුවන්. දැන් කසිනියක් එහෙම මුල් කරගෙන කෙනෙක් සමාධි වඩනකොට ඒ කසිනිය මත පිහිටපු ගතිය තියෙනවා. එහෙම නැත්නම් ආනාපාන සති නිමිත්ත මත හිත පිහිටපු ගතිය තියෙනවා. දැන් අරූපාවචර සමාධියට වඩා ඊට වඩා අතිසූක්ෂමයි. එතෙන්දී රූපාරම්මණයක් ඇත්තෙම නැහැ. හැබැයි අරූපයත් තුළ හිත පිහිටලා. ඒ වගේ හරීම සියුම් භාවයක් එන්න මේ සමාධිවල තියෙනවා.
ඉතින් ඔහොම සියුම් භාවයක් පවා බුදුහාඳුරෝ පිළිගන්නේ නැහැ හිතේ පූර්ණ නිදහසක් කියලා. දැන් හිත අපි සාමාන්‍යයෙන් දන්න මේ කන බොන hina වෙන නටන පනින ඒ සාමාන්‍ය සංඥා මට්ටමට වඩා අතිශය සූක්ෂම මට්ටමක් දක්වා දැන් හිත ගෙනහිල්ලා තියෙනවා. ඒත් බුදුරජාණන් වහන්සේ කියනවා මේක නිවැරදි නිවීමක් නෙමෙයි, මේක නිවැරදි නිදහසක් නෙමෙයි කියලා. එහෙම ඉතින් මේකේ තියෙන ආදීනව ප්‍රකට කරලා දෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ එකාතකින් අර බෝධිසත්ව කාලෙදිම දැන් අර කිං සත්‍ය ගවේෂීව අභිනිෂ්ක්‍රමණය කළා ඒ කටයුතු කරගෙන යනකොට මුලින්ම හම්බ වෙනවා අන්න ආලාර කාලාම. ආලාර කාලාම ඒකතකොට සෑහෙන ප්‍රබල සමාධියක් සහිතව ඉන්නේ. ආකින්චඤ්ඤායතන සමාධිය සහිතව ඉන්නේ. ඒ කියන්නේ කෙලින්ම අරූප සමාධිය වලත් 7 වෙනි එක. මේක සහිතව ඉන්නේ. නමුත් බෝසතාණන් වහන්සේ තේරුම් ගන්නවා මේක හරියන එකක් නෙමෙයි, මේක නෙමෙයි නිවීම, මේක නෙමෙයි අවසානය, මේක නෙමෙයි නිෂ්ඨාව කියලා තව එහාට යනවා. ඊට පස්සේ ඔන්න උද්දකරාම පුත්තේ ඉන්නවා. එයා ඊටත් වඩා එහාට ගිහිල්ලා. එයා ඉන්නේ නේව සංඥා නා සංඥායතන මට්ටමක. සෑහෙන්න එහා ඉතින්. හැබැයි ඉතින් බෝසතාණන් වහන්සේ එතනත් තේරුම් ගන්නවා මේකත් නෙමෙයි අන්තය කියලා. මේකත් නෙමෙයි අවසානය. මේකත් නෙමෙයි නිවන. ඉතින් එතනදී තමයි ඉතින් බුදුරජාන් වහන්සේගේ ධහමේ තියෙන එක්තරා අන්දමක සුවිශේෂත්වයක් අපිට තේරුම් ගන්න පුළුවන්. අර අනිකුත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් යම්කිසි ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන දේවල් වලින් ගැලවෙන්න කියලා අපි උදාහරණයක් වශයෙන් කියනවා රූපයෙන් ගැලවෙන්න කියලා අරූපය අල්ලගත්ත ස්වභාවයක් තියෙනවා. එතකොට හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ මේ රූපය සම්බන්ධය හිතේ තියෙන තණ්හාව, ආසාව, බැඳීම ඒවා දුරු කරා කියලා අදහසක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ අරූප භූමිවල උපත ලැබුවත්, අරූප ධාන භූමිවල උපත ලැබුවත් ආයෙත් ඉතින් මේ ලෝකෙට එනවා. ආයෙත් ඔන්න රූපාවචර බ්‍රහ්ම ලෝක වලට එනවා, ආයෙත් ඔන්න දිව්‍ය ලෝක වලට එනවා, ආයෙත් මනුස්ස ලෝක වලටත් එනවා. ආයෙත් කැරකිලා ගිහලා අපායට වැටෙන්නත් පුළුවන්. ඒ නිසා කොයි තරම් දඟලලා අර වගේ ජීවිත පරිත්‍යාගයෙන් සමාධි වැඩුවත් ඒ සමාධි වල තියෙන ඒ බැස ගන්න ගතිය, හිත තත්වගත වෙන ගතිය, කන්ඩිෂන් වෙන ගතිය, නැත්තම් ඒකෙන් මොකද්ද වර්ණ ගැන්වෙන ගතිය. ඒක පූර්ණ නිදහසක් නෙමෙයි. ඒ නිසා ඒ වර්ණ ගන්වන් නැතිව යම්කිසි සමාධියක් අපිට වඩන්න පුළුවන් නම්. එහෙම නැත්තම් නිදහසක් මුල් කරගෙන අපිට හිතේ සමාධියක් වඩන්න පුළුවන් නම් අන්න එතන තියෙන සුවිශේෂත්වයක්. ඉතින් අර අපි කලින් කතා කරපු ඒවාදී හැමතිස්සෙම එක්ක හොඳ අරමුණක් මේ ඔක්කොම කතා කරන්නේ නරක දේවල් නෙමෙයි. බුදු ගුණයක් වඩනවා කියන එක හොඳ දෙයක්. ඊළඟට අපි තුමා ආනාපාන සතිය වඩලා ඒකෙන් නිමිත්තක් මුල් හදාගෙන ඒ නිමිත්තට හිත බස්සවනවා කියන එක, ඒ හිතත් එක්ක හිත ඒකාත්මීය කරනවා කියන එක, සමපාත කරනවා කියන එක හොඳ වැඩක් ඉතින්. සෑහෙන බරපතල වැඩක්. සෑහෙන අමාරු වැඩක්. ඒ වගේම සෑහෙන කැපවීමක් ඇතිව කෙනෙකුට තමයි කෙනෙකුට කරන්න තියෙන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ කියනවා මේ එකක්වත් හැබැයි කෙලස් කපන්නේ නැහැ, සල්ලේකයක් සිද්ධ වෙන්නේ නැහැ. මේක ditta ධම්ම සුඛයක් පමණයි. වර්තමාන වශයෙන් විඳින්න පුළුවන් සෝයක් මෙතන තියෙනවා. යම්කිසි ආස්වාදයක් මෙතන තියෙනවා. ලෝකයෙන් අයින් වෙලා ලෝකේ තියෙන নানা ප්‍රකාර දහසකුත් එකක් දුක්ඛම් කටළු වලින් ගැලවිලා බොහොම සුවසේ වාසය කරන්න පුළුවන් ගතියක් මෙතන තියෙනවා. ඒ නිසා ඒකත් ලොකු දෙයක් ඉතින්. යෝගාවචරයෙකුට මේ නේද? යෝගාවචරයෙක් මේ සෑහෙන්න එළිය පරිප්පු කාලා ඉilla පොඩ්ඩක් ඉතින් ඒ වගේ සමාධියක හරි ඉන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක් ඉතින්. ඉතින් හැබැයි ඉතින් බුදුහාඳුරෝ ඒක නෙමෙයි නිෂ්ඨාව වශයෙන් පිළිගන්නේ. බුදුරජාණන් වහන්සේ ඉන් එහා අපිව එක්කගෙන යනවා. ඉතින් එතෙන්ද තමයි අතරම විපස්සනාවක් උගන්වන්නේ. ඉතින් අර වගේ සමාධියක් ලැබුව කෙනෙකුට විපස්සනාවක් කරගෙන යනකොට එච්චර රසයක් එතෙන් දෙන්නෙත් නැහැ. මොකද දැන් හැම තිස්සෙම අරමුණක් දිහා බලන්න ඕනේ, අරමුණේ විස්තර බලන්න ඕනේ, අරමුණ හෙල වෙන හැටි, කම්පණය වෙන හැටි, චලනය වෙන හැටි, අරමුණ ඇති වෙන හැටි, වෙනස් වෙන හැටි, නැති වෙන හැටි. දැන් වැඩ ගොඩක් එතනක් තියෙනවා. සක්මනකට යනවා, සක්මනේ ගිහිල්ලා අරමුණු විශේෂයෙන් විවිධාකාර අරමුණු ඔන්න තේරුම් ගන්නවා. ඊට පස්සේ ඒ අරමුණට සිද්ධ වෙන දේ පුළුවන් තරම් සියුම්ව දැක ගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේ වගේ සෑහෙන්න එකාතකින් වැඩ ගොඩක් තියෙනවා. ඉතින් එතකොට අර බොහොම බුදු ගුණයක බොහොම ශාන්තව සුවයෙන් හිටපු කෙනාට මේ වගේ වැඩක් කරන්න ගියාමත් එපා වෙනවා. ඉතින් මේක හරීම මේ කියන්නේ පීඩාකාරීනේ. මෙතෙන්දි තියෙන්නේ හිතට එක්තරා අන්දමකින් ප්‍රඥාව මෝදු කිරීමක්. ප්‍රඥාවෙන් හිත ආඩ්‍ය කිරීමක්. ප්‍රඥාවෙන් හිත සෑහෙන්න බල ගැන්වීමක්, තෙද ගැන්වීමක්. ඉතින් ඒ කටයුත්ත අර නිකන් ඔය සමාධියක නිකන් මේ තැම්පත් කළා නැත්නම් අර ෆ්‍රිජ් එකේ දැම්මා වගේ තියලා නිකන් තියනවා කියන එක වගේ නෙවෙයි. එතකොට යම්කිසි දරතයක් තියෙනවා, යම්කිසි පීඩාකාරී ගතියක් තියෙනවා. ඒකයි හුඟක් දෙනෙක් අර සමහරලාට සමත සමාධියක තියෙන ආස්වාදය භුක්ති විඳලා පස්සේ ඒ බඳු ආස්වාදය සමහරලාට බලාපොරොත්තු වෙනවා කෙනෙක් විපස්සනාවේදීත්. ඉතින් විපස්සනාවෙන් ඒ බඳු ආස්වාදයක් ලැබෙන නැත්නම් නිදහසක් ලැබෙන කාලයක් යන්න පුළුවන්.
නමුත් ඉතින් යෝගාවචරයේ අරසුව එකපාරටම මේකේ බලාපොරොත්තු වුණොත් ඒක එකපාරට නොලැබෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ සමාධිය අතර තියෙන එක්තරා අන්දමින් කියනවා නම් වෙනස්කම් පොඩ්ඩක් හඳුනගන්න එක වටිනවා. මොකද අර කලින් වගේ විස්තර කරපුවේ රූපාවචර සමාධි නැත්නම් ඊට මෙහා තියෙන ඔය බුද්ධානුස්සති ධම්මානුස්සති වගේ ඒ කතා කරන සමාධි. ඒ හැම දෙයකම තියෙන්නේ යම්කිසි සීමිත අරමුණක් තුල හිත කිඳා බැස්සීමක්. සීමිත අරමුණු පරාසයක හිත එක්තරා අන්දමකින් සීමා කිරීමක්. දැන් අපි ඊට පස්සේ ඊට යහා පොඩ්ඩක් ගියොත් අරූපාවචර සමාධිය වල තියෙන්නේ ටිකක් ඊට වඩා හාත්පස හිත පතුරවනවා. හාත්පස හිත පතුරවලා හැබැයි ඒ පතුරවපු ප්‍රදේශය තුල හිත හෙලවෙන්නේ නැහැ. ඒක තුලම ඔහෙ තියෙනවා. ඒ පතුරවපු යම්කිසි ආරම්මණයෙන් හිත වර්ණ ගැන්විලා තියෙනවා. ඉතින් මේ එකක්වත් බුදුහාඳුරෝ කියනවා ඒ නිසා සම්පූර්ණ නිදහසක් නෙමෙයි. පූර්ණ විමුක්තියක් නෙමෙයි. මෙතන පූර්ණ නිවීමක් නැහැ, කෙලස් කැපීමක් නැහැ කියලා කියනවා. ඉතින් එහෙමනම් කෙලස් කපන මාර්ගය මොකද්ද? බුදුහාඳුරෝ පෙන්වන මාර්ගය මොකද්ද කියලා එහෙමනම් අපිට විමසන්න සිද්ධ වෙනවා. ඉතින් අන්නේ විමසීමේදී තමයි අපිට කෙනෙකුට විපස්සනාවක් හම්බෙන්නේ. ඉතින් එතෙන්දී අරමුණක් තුල ඒකාග්‍ර කිරීම අභිබවා ගෙහිලා බුදුහාඳුරෝ පෙන්වන තවත් පැත්තක් සතිමත් භාවයක් කියලා. කොහොමද මේ සිහියත් දියුණු කරන්නේ? নানা ප්‍රකාර අරමුණු තියෙද්දී ඒ අරමුණේ යථා ස්වභාවය දකින්නේ කොහොමද? ඒ අරමුණට අපි මොකක්වත් අපේ රුචි අරුචිකම ආරෝපණය කරන්න යන්නේ නැතුව අපේ තියෙන හිතේ තියෙන කැමැති අකමැති දේවල් මේකට දාන්න යන්නේ නැතුව අරමුණ වශයෙන්ම තේරුම් ගන්නේ කොහොමද? තද ගතියක් කියන එක තද ගතියක් වශයෙන්ම. රළු ගතියක් කියන එක රළු ගතියක් වශයෙන්ම. හිතේ පහළ වෙන රාගයක් වශයෙන්ම. හිතේ පහළ වෙන ද්වේෂයේ වශයෙන්ම. රාගය පහළ වුණා කියලා අසුබ භාවනා වඩන්න යන්නෙත් නැහැ. ද්වේෂය පහළ වුණා කියලා මෛත්‍රී වඩන්න යන්නෙත් නැහැ. රාගේ වශයෙන්ම කොහොමද තේරුම් ගන්නෙ? ද්වේෂය වශයෙන්ම තේරුම් ගන්නෙ කොහොමද? ඉතින් මේ ගමනට ටිකක් කල් යන්න ඉඩ තියෙනවා. මොකද යෝගාවචරයෙකුට හිතේ යම්කිසි ඒකාග්‍රතාවයක් නැතුව මේ කටයුතු කරන්නත් බෑ. ඒ නිසා ආනාපාන සතියක් වඩලා, පිම්බීම හැකිරීමක් වඩලා, එහෙම නැත්නම් සක්මන් කරලා හිතේ සෑහෙන අර වටපිට දුවන ගතිය ටිකක් අඩු කළා මේ වැඩේට මේ මෝදු කරගන්න අවශ්‍යයි. මේ වැඩේට අවුලව ගන්න අවශ්‍යයි. එහෙම කරාට පස්සේ මේ දකින නැත්නම් මතුවෙන අරමුණේ එතන මතුවෙන අරමුණේ යථා ස්වභාවය දැකීම සඳහා උත්සාහයක් දරන්නත් අවශ්‍යයි. ඒකත් නිකන් එන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් අපි සතිය දිනු කරපු පමණින් සම්පජඤ්ඤය වැඩෙන්නේ නැහැ. අපි නිකන් ඔහේ සතිය පවත්වනවා. සතෝ වස සති සතෝ පස්ස සති කියලා. ආස්වාසයේ ඔන්න සුලං රැල්ලේ සිහිය පවත්වාගෙන ඉන්නවා. දැන් ආස්වාසයක් සිද්ධ වෙනවා. දැන් ප්‍රස්වාසයක් සිද්ධ වෙනවා කියලා. ඉතින් එතනින් නතර වෙන්න පුළුවන්. යම් සුවයකුත් තියෙනවා. සතිය පිහිටිය පමණයි. නමුත් බුදුහාඳුර එතනින් නතර කරන්නේ නැතුව තව උනන්දු කරනවා මේකේ දිග වශයෙන් බලන්න, මේක කොට වශයෙන් බලන්න, මේකේ මුල බලන්න, මැද බලන්න, අග බලන්න කියලා අන්න අපි උනන්දු කරනවා. අන්න ඒ හරහා අන්න හිත තව පුරුදු කරනවා, පුහුණු කරනවා එක්තරා අන්දමකින් මේ අරමුණේ සියුම් ලක්ෂණ දැක ගන්න. ඒතර මෙන්න මේ අරමුණක සියුම් ලක්ෂණ දැක ගන්නවා කියන එක අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් එහෙම නැතුව අපිට බෑ හිතේ සම්පජඤ්ඤයක් දියුණු කරන්න. ඔන්න සති සම්පජඤ්ඤය කියලා ඔන්න ඊට පස්සේ තව බල ගැන්විලා එනවා. ඒතර සති සම්පජඤ්ඤ මට්ටමකදී අන්න යෝගාවචරයෙකුට අර නිකාං ඔහේ මතු පිට තියෙන මට්ටමක් නෙමෙයි දැන් කිඳා බැහැලා බලන ගතියක්. මුලට අදින ගතියක්, හේතු සොයන ගතියක්, යෝනිසෝ මනසිකාරයක් ඔන්න හිතේ ඇති වෙනවා. අන්න ඒ බඳු යෝනිසෝ මනසිකාරයකින් මේ කටයුතු කරන්න අර සාමාන්‍ය අපේ හිත රැඳිච්ච සම්මුති ලෝකයෙන් අන්න දැන් ටිකක් හිත බැහැර වෙලා ඒ අපි දීපු නම් ගම් ලේබල් ඒ ඔක්කොම හැලිලා ඊට වඩා බොහෝම සූක්ෂම මට්ටමකට හිත යන්න ඉඩ තියෙනවා. උදාහරණයක් වශයෙන් ඔන්න දැන් අපි මුලදී වම දකුණ කියලා සක්මන කරගෙන ගියා. පස්සේ ඉතින් වම දකුණ කියන්න ඕනේ නැහැ. ඔන්න දැන් අපි හිතමු දැන් ටිකක් දක්ෂ වෙලා දැන් කාලයක් ගිහිලා මේ ඔන්න දැන් පුළුවන්. දැන් ඔන්න වම දකුණ කියන්න ඕනේ නැහැ. මේ කොනේ ඉඳන් එහා කොනට යනකම්ම සිහියෙන් යන්න පුළුවන්. ඉතින් ඕකමදි ඉතින්. තව එහාට යනකොට දැන් බලන්න ඕනේ මේකේ විස්තර ටිකක් බලන්න ඕනේ. කොහෙද මොන ඇඟිල්ලේද වදින්නේ? මේ ඇඟිලි මේ මොනවාද යටිපතුලේ කොයි ප්‍රදේශවලද වැදින්නේ? ඊට පස්සේ මේවා තියෙන අසමානකම් මොනවද? වැලි පොළොවේදී කොහොමද තේරෙන්නේ? ලණු පැදුරේදී කොහොමද තේරෙන්නේ? ඉන් එහාට ගිහිලා මට මොනවද තව දැනෙන්නේ? රළු ගතියද, උණුසුම් ගතිය, සිසිල් ගතිය. ඉතින් මේ වගේ අර තමන්ට අහුවෙච්ච තැන ඉඳලා අහු නොවෙච්ච තැනට පොඩ්ඩක් හිත උනන්දු කරන්න ඕනේ. එතකොට තමයි අන්න අර සාමාන්‍යයෙන් මේ කියන්නේ විපස්සනාවේ මේ යථාපාකටම් විපස්සනා අබිනිවේෂෝ කියලා අර මේ තමන් මොකක් හරි දෙයක් ප්‍රකට වුණා නම් ඒ ප්‍රකට වෙච්ච තැනින් තමයි බැසගන්නේ. හැබැයි ඊට පස්සේ නිකන් ඉන්නේ එතනින් නතර වෙන්නේ නැහැ. තව ටිකක් ඕකේ ගැඹුරට යනවා. තව ටිකක් ඕකේ විස්තර ටිකක් බලනවා. එහෙන් බලන්න තමයි මේකේ තව සියුම් ලක්ෂණ මතුවෙන්න ගන්නෙ. විවිධාකාර අපිටම මුලදි තේරුනේ තද ගතියක් විතරයි. හැබැයි පස්සේ යනකොට මේකේ තව සියුම් ලක්ෂණ තේරෙන්න ගන්නවා. ඉතින් මේවා තේරෙන්න
ඊට පස්සේ දැන් අපි හිතනවා සමහර විට අපිට නිකන් ලොජිකලි හිතද්දි තර්කයට දාද්දි අපිට හිතෙන්න පුළුවන් දැන් මේකේ ඔන්න මට මුලදී තිබුණේ එක ලක්ෂණයයි පෙනුනේ. පස්සේ මට ලක්ෂණ දැන් 3ක් පේනවා. ඔන්න දැන් මට ඊට පස්සේ ලක්ෂණ 6ක් 7ක් පේනවා. පස්සේ ඉතින් අපිට හිතන්න පුළුවන් එහෙනම් තවත් කාලයක් ආදී මට ලක්ෂණ 10ක් පෙනේවි. ලක්ෂණ 20ක් පෙනේවි කියලා හිතන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි වෙන්නේ. ලක්ෂණ යම් ප්‍රමාණයක් පෙනිලා අන්තිමට ඒ ලක්ෂණ වෙන් වශයෙන් දැක ගන්නවා වෙනුවට මේ ඔක්කොම හැසිරෙන ආකාරය එක්තරා අන්දමක නිකන් පොදු පැත්තකට මතුවෙනවා. ඒ කියන්නේ දැන් වෙන ලක්ෂණ පේන්නේ නැහැ. ඒ වෙනුවට දැන් මේ ඔක්කොමලා නිකන් එකට අර ලොකු සානංශ කියනවා වගේ නිකන් කැඳහැලිය දැම්මා වගේ ඔක්කොම නිකන් එක රොත්තට පේනවා. හැබැයි ඔක්කොගෙම පේන්නේ එකම ලක්ෂණයක්. එකම හැසිරීම් රටාවක් පේන්නේ. ඒතකොට අන්නේ හැසිරීම් රටාවන් ඊට පස්සේ යෝගාවචරයේ හඳුන ගන්නවා. එහෙම දැන් මේ හැසිරීම් රටාව හඳුන ගන්න දැන් එක මේ තද ගතිය අධ්‍යා බැලුවත් පේන්නේ නැතිවීම රසක්. රළු ගතිය අධ්‍යා බැලුවත් පේන්නේ ඒ වගේම ස්වභාවයක්. ඊට උණුසුම් ගතිය, සිසිල් ගතියක් මේ ඕනම දෙයක්. ඇත්තටම ඒ උණුසුම්, සිසිල්, රළු, සිනිඳු කියලා දැන් වර්ග කරන්නත් බෑ. මොකද්දෝ දැනීම් ස්වභාවයක් තියෙනවා. අන්නේ මොකද්දෝ දැනීම් ස්වභාවය නිරන්තර නැත්නම් අඛණ්ඩ ඇතිවීම නැතිවීම ප්‍රවාහයකට ලක් වෙනවා. දැන් අපි මෙතන අර මේ අපේ ස්වාමීන් වහන්සේ අර විස්තර කරද්දී පදහනක්කමෝ කියන ඒවාදී එහෙම විස්තර කරද්දී කිව්වේ අර උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතු කියලා අන්න එතන සෑහෙන ගැඹුරක් වෙයි කතා කරන්නේ. ඒ කියන්නේ නිබ්බේධිකාය අරියා සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. කියන්නේ බොහොම උතුම් වූ මේ සියලු දුක් කපා හරින්න පුළුවන් බොහොම විනිවිද දකින උදයව්‍ය ඥානයක් මේ කතා කරන්නේ. එතකොට ඉතින් සෑහෙන ගැඹුරක් වෙයි කියන්නේ. ඉතින් අපිට අර වගේ තබන පාදයක් පාසා එහෙම නැත්නම් අපි මේ දකින්න සෑම ස්පර්ශයක් පාසා. එහෙම නැත්නම් අපි වාඩි වෙලා අපේ කයට හිත දාගෙන ඉඳද්දි කයේ මතුවෙන යම්කිසි සංවේදනයක් පාසා අපිට ওই දේ දැක ගන්න පුළුවන් නම් ඉන් එහාට ගිහිලා අපි හිත දිහා බලද්දිත් හිතෙත් මතුවෙන විවිධාකාර සිතුවිලි ප්‍රවාහයන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැක ගන්න පුළුවන් නම් අන්න කොයි දෙයක් එතකොට තියෙන්නේ මතුවෙන්නේ එකම සමාන ස්වභාවයක්. මෙන්න මේ විනිවිද දකින්න ප්‍රඥාවක්. දැන් රාගය කියලා අපි අඬන්නවත් නටන්නවත් අපිට වෛර කරගන්න යන්නේවත් නෑ. මේකයිල හුදු රාගයක්. රාගයේ ඇතිවීමක්, රාගයේ නැතිවීමක්. ද්වේෂයේ හට ගැනීමක්, ද්වේෂයේ නැතිවීමක්. ඊර්ෂ්‍යාවක හට ගැනීමක්, ඊර්ෂ්‍යාවක නැතිවීමක්. කුමක් හෝ සිතුවිල්ලක ඕනම මානසික ස්වභාවයක හට ගැනීමක්, නැතිවීමක්. ඉතින් ඔන්න ඔය වගේ අපිට ටික ගැඹුරකට එන්න දැන් බලන හැම තැනම තියෙන මෙන්න මේ ඇතිවීම නැතිවීම ප්‍රවාහයක්. සමහරවිට මේක ආධ්‍යාත්මික වශයෙන් පේන්නේ ඇතිවීම නැතිවීම ප්‍රවාහයක්. එළියට දාලා බලද්දිත් ඔන්න පේන්නේ ඇතිවීම නැතිවීම ප්‍රවාහයක්. මේක හුඟක් වෙලාවට ඔය සමාධි පැත්තත් එහෙම ලං කරගෙන යන යෝගීන්ට මේක සෑහෙන ප්‍රකටව පේනවා. විශේෂයෙන්ම ඔය කාන්තාපක්ෂයේ එහෙම ඇතැම් අය කමඨහන් සුද්ධ කරද්දි කියනවා ස්වාමීන් වහන්සේ දැන් බලන හැම එකම බිඳලා යනවා. කොහෙවත් පේන්නේ හැම එකම තියෙන නලියන ගතියක්, කම්පන වෙන ගතියක්. අභ්‍යන්තරයේ බැලුවත් පේන්නේ එච්චරයි, එළියේ බැලුවත් පේන්නේ එච්චරයි. අර සමාධියයි මේ විපස්සනායි හොඳට සම්මිශ්‍රණය වෙලා ආවනම්, හොඳට කලවම් වෙලා ආවනම් ඇතම් කෙනෙකුට ඒ தත්ත්වය ගන්න පුළුවන්. ඉතින් මම මේ කිව්වේ ප්‍රශස්තම මට්ටම. ඉතින් ඒ වගේ මට්ටමදී යාට ඇතුළත දෙයක් දිහා බලන්න ගියත් නිරන්තර බිඳීම් රසක්. එළිය දිහා බලන්න ගියත් නිරන්තර බිඳීම් රසක්. මෙන්න මේ වගේ තත්ත්වයකට එන්න පුළුවන්. දැන් මෙහෙම මට්ටමකදී මේක තව වර්ධනය කරන දැන් මේවා නිමිති ගන්න බෑ. දැන් මේවා සුදුද, කළුද, රතුද, නිල්ද නැත්තම් මේවා උණුසුම්ද, සිසිල්ද, මේවා නැත්තම් තද ගතිද, රළු ගතිද මේ එකක නිමිත්තක්වත් දැන් මෙයාට අහුවෙන්නේ නැහැ. දැන් මෙහෙම ගිහිල්ලා දැන් නිමිති ගන්න බැරි වෙලා හිත නිමිති නොගන්නා තත්වයකට ගන්න පුළුවන්. මතුවෙන්න පුළුවන්. දැන් ඔන්න හිත නිමිති නොගන්නා මට්ටමකින් දැන් මේවා නිරන්තර ඇතිවීම නැතිවීම තත්වයකට ලක් වෙනවා. නිරන්තර අනිත්‍ය ස්වභාවයකට, ෂණ භංගුර භාවයකට ලක් වෙනවා. ඒ නිසාම දැන් මේකේ තියෙන මේ ප්‍රබල වේගය නිසාම දැන් මේකේ මෙන්න මේ අහවල් අරමුණය, මෙන්න මේ අහවල් රූපය මෙතන තියෙන, අහවල් පාඨය මෙතන තියෙන, අහවල් හැඩය මෙතන තියෙන කියලා කිසිම නිමිත්තක් ගන්න බෑ. ඒ නිමිති ගන්න බැරි වීම නිසා අපේ හිත නිදහස් වුණොත් දැන් මේ අරමුණක් දැන් එයාගේ හිත අරමුණු කරලා තිබුණේ දැන් අතිශය සූක්ෂම මට්ටමක්. ඒකෙත් නිමිති ගන්න බැරි වුණා. ඒ අවස්ථාවේදී හිත වෙන දෙයක් අල්ලන්නෙත් නැතුව මේ අස්පනා පිට තිබිච්ච අරමුණක් දැන් අර වගේ බොහොම නිරන්තර ඇතිවීම නැතිවීම ප්‍රවාහයට ලක්වීම නිසා මෙයාට නිමිති ගන්න බැරි වුණා. නිමිති ගන්න බැරි වීම නිසා ඔන්න දැන් හිත අතහැරියා ඒක. දැන් එහෙමනම් අන්න අනිමිත සමාධියක් තමයි වැඩෙන්නේ. දැන් එතන තියෙන්නේ අර කලින් අපි කතා කරපු බුද්ධානුස්සතිය වගේ එකක් නෙමෙයි. දැන් මේ අරමුණේම යථා ස්වභාවය දැකලා
අරමුණේ යථා ස්වභාවය තේරුම් ගිහිල්ලා ඒ හරහා අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වෙලා ඒ අනිත්‍ය ලක්ෂණය ප්‍රබලව ප්‍රකට වීම නිසා අතහැරීමක්. නිමිති ගන්න බැරි වෙලා අතහැරීමක්. අන්න ඒ බඳු නිමිති ගන්න බැරි වෙලා අතහැරීමකින් කෙනෙකුට එන්න පුළුවන් අනිමිත්ත සමාධියකට. දැන් ඒක මුලදී ඒ තරම් ඉතින් තේරෙන්නේ නැහැ ඉතින්. මොකද හිත නිකන් ඔහේ හිස්සුනා වගේ නැත්තම් යන එනමන් නැති වුණා වගේ ඇඩ්‍රස් නැති වුණා වගේ උන් හිටි දැන් නැති වුණා වගේ නිකන් මොකද අල්ලගෙන හිටියේ ඒක තැනක්. ඒක නිරන්තරයෙන් කැඩලා බිඳලා යනවා නිරන්තරයෙන්ම බිඳි යනවා. ඒකත් එකපාරට උන නැති වුණා. අතුරු දහන් වුණා. දැන් නිකන් කරකොල ඇතරිය වගේ වෙනවා යෝගාවචරය. මොකද දැන් මේ අල්ලගෙන තියුනේ එච්චරයි. ඒකත් නිරන්තර ඇති වෙන නැතිවීම ප්‍රවාහයට ලක් වෙනවා. ඉතින් ඒකෙත් එච්චර අර යන ස්පීඩ් එක හින්දා යන වේගයෙන් හින්දා මේකේ නිමිති පේන්නෙත් නැහැ අල්ලන්නත් බෑ. හිතත් නිකන් මොකද්ද වුණා. ඉතින් ඕක නැවත නැවත ඊට පස්සේ කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඒකදී යෝගාචරණිය තිගැස්සීමට ලක්වීමක් නැත්තම් අර ආතප්පාතක් නැතිවීමක් කරකොල ඇතරිය වගේ හැඟීමක් එන්න පුළුවන්. හැබැයි මේක නැවත නැවත කරනවා. ඒ කියන්නේ නිවැරදි පාර නම් මේක නැවත කරාමත් මේක මතුවෙන්න ඕනේ. මේක මේ අහම්බයක් නෙමෙයි. මේ අහම්බයක් නෙමෙයි. මේක ඇවිල්ලා නැවත මේ ගන්න පුළුවන් තත්ත්වයක්. ඒතර නැවත මෙයා ඒ භාවනා ක්‍රමෙම වඩනවා. හොඳට තව මේක ප්‍රගුණ කරන්න ඔන්න අර වෙච්ච දේ ආයිත් වෙනවා. ආයිත් ඔන්න දැන් අපි මේක කලින් නම් ඔන්නේ සතියේ දවසයි. කරකොලත් ඇරියා වගේ. ඊට පස්සේ ආයිත් කරනවා සතියේ දවස් 5ක් 3ක් වෙනවා. සතියේ දවස් 4ක් වෙනවා. සතියේ දවස් 5ක් කරනවා. ඉතින් හැමදාම දැන් ඕක සිද්ධ වෙනවා. අට උදෙත් සිද්ධ වෙනවා හවසත් සිද්ධ වෙනවා. දැන් ඔන්න Tamanට තේරෙනවා මේක ප්‍රතිඵලයක් වශයෙන් ගන්න පුළුවන්. හොඳට හිත හොඳට ඒ අරමුණ දිහා සූක්ෂම බලන් ඉඳද්දී අරමුණේ ඇති වෙන නැතිවීම ප්‍රවාහය දැක ගනිමින් වාසය කරද්දී යම් මට්ටමකදී ඔන්න හිත අතහැරලා දානවා. නිමිති ගන්න නැතුව ඉන්නවා. කියලා අන්න කෙනෙකුට තේරෙන්න පුළුවන්. අන්න දැන් යාට විශ්වාසයක් ඇති වෙනවා. මෙන්න මේ தত্ত্বය දැන් පොඩ්ඩක් ප්‍රගුණ කරන්න. හිතන්න ඔන්න ඉස්සල්ලාම ඇති උනේ බොහොම තප්පර ගානයි. පස්සේ කරන්න ඔන්න තප්පර 5ක් විතර අල්ලලා හිටනවා. පස්සේ ඔන්න තප්පර 10ක් අල්ලලා හිටනවා. පස්සේ ඔන්න විනාඩියක් අල්ලලා හිටනවා. විනාඩි 5ක් අල්ලලා හිටනවා. විනාඩි 10ක් අල්ලලා හිටනවා. විනාඩි 20ක් අල්ලලා හිටනවා. දැන් නිමිති ගන්න නැහැ. දැන් අපි තුමු සක්මනේ මේ අපි තුමු ඉස්සල්ලා ඕන්නම් පිම්බීම හැකිලිමින් පටන් ගත්තා කියලා. ඔන්න ඊට පස්සේ ඒක කයෙම මුළු දැනෙන විවිධාකාර සංවේදනයන් ඔස්සේ ගියා. විනාඩි 20ක් විතර ගියාට පස්සේ ඔන්න හිත මොකක්වත් අල්ලන්නේ නැතුව නිමිති ගන්න නැතුව ඔන්න තත්ත්වයකටපත් වුණා. ඒකෙත් දැන් ඉන්න පුළුවන් පැය භාගයක් විතර. ඒ කියන්නේ සෑහෙන්න අනිමිත්ත පැත්තක් අනිමිත්ත සමාධියක් වශයෙන් අන යෝගාවචරයේ දැන් පුරුදු කරනවා. එයාට දැන් අනිමිත්ත සමාධි මට්ටමක් ටික දැන් තේරෙන්න ගන්නවා. දැන් යා දන්නවා අනිවාර්යෙන් මෙන්න මේ ක්‍රමයක් තමයි අනුගමනය කරන්න තියෙන්නේ. මේ ක්‍රමය හොඳට වඩාගෙන ගියාම යම් විනාඩි 20ක් විතර යනකොට ඔන්න මගේ හිත නිදහස් වේවි කියලා නිකන් පොඩි විශ්වාසයක් දැන් ගොඩනැගිලා තියෙනවා. එයාගේ හිතේ දන්නවා දැන් මේ යන රටාව මෙන්න මෙහෙමයි කියලා අත්දැකීම එයාට තේරෙනවා. ඊට පස්සේ දැන් එයා ඊළඟ පාරත් වාඩිනකොට එයා දන්නවා අනිවාර්යෙන් දැන් ඉස්සෙල්ලත් මේ වගේ තත්ත්වයකටපත් වුණා. මම ගාන්ට ඒ ක්‍රමෙම අනුගමනය කරගෙන ගියොත් ඔන්න 20කින් විතර ආයෙත් මේ වගේ හිත නිමිති ගන්න නැතුව හිත නිදහස් වෙනවා. ඊට පස්සේ අපි හිතමු මේක දැන් එයා ප්‍රගුණ කරන්න අර නිමිති නොගන්නා තත්ත්වය ඔන්න විනාඩි 30ක් ඉන්න පුළුවන්. විනාඩි 45ක් ඉන්න පුළුවන්. අපි හිතමු පැයක් ඉන්න පුළුවන් කියලා. අන්න ඉතින් දැන් හොඳට හිතේ නිකන් අර රෙජිස්ටර් වුණා වගේ ගතියක්. හිතේ හොඳට පළපදියම් වුණා වගේ ගතියක්. මේ බඳු සත්වයක් තියෙනවා කියලා විශ්වාසයක් අන්න යෝගාවචරයේ හිතේ ඇති වෙන්න පුළුවන්. දැන් ඕක සිතුවිලි පැත්තෙන් කතා කරනවා නම් අපි හිතමු සිතුවිලි බලමින් හිටියා මුලදී ඔන්න තේරුණා මේක රාගයක් මේක ද්වේෂයක් මොහයක් මේක පැටලවිල්ලක් මේක ඊර්ෂාවක් নানা ප්‍රකාර නම් ගම් දීගෙන අපිට බලන්න පුළුවන්. හැබැයි පස්සේ මේක බලන්න ඒවැය තියෙන ඒ රහ මැකිලා යනවා. මේක රාගයක්ද ද්වේෂයක්ද මොහයක්ද ඊර්ෂ්‍යාවක්ද කියලා නිකන් අර හරියටම තේරෙන්නේ නැහැ. ඒක මොකද්දෝ එකක් එනවා හිතේ. මොකද්දෝ සිතුවිල්ලක් එනවා මිනිහා යනවා. මොකද්දෝ එකක් එනවා ආයෙත් එකක් යනවා. ආයෙත් මොකද්දෝ එකක් එනවා ආයෙත් යනවා. අර තියෙන විචිත්‍රත්වය මැකිලා ගිහිල්ලා. දැන් අපිට ඕනම දෙයක විචිත්‍රත්වයක් බලන්න නම් ඒ අපි බලන අරමුණේ යම්කිසි තියෙන්න ඕනේ නිමිති ස්වභාවයක්. දැන් අපි හිතමු ඔන්න පිරිමි ළමෙක් ගෑනු ළමෙක් දිහා බලනවා. තියෙනවනේ නේ. සාමාන්‍ය ඔන්න අංගපසංග දිහා බලනවා. කොණ්ඩේ සුදුද කියලා බලනවා. නේද? සුදුද කියලා බලන්නේ. කොණ්ඩේ කළුද කියලා බලනවා. කොණ්ඩේ දිගද කියලා බලනවා. දත් ටික හොඳද කියලා බලනවා. ඉතින් ඔය වගේදී নানা ප්‍රකාර දේවල් ඒවා තමයි නිමිති කියලා කියන්නේ. ඉතින් අපි ඕනම අරමුණක් හඳුනගන්නේ ඔන්න ඔය නිමිති තියෙනවා. ගන්න යම්කිසි මාක්ස් ටිකක් තියෙනවා. ලකුණු ටිකක් තියෙනවා. ඔන්න ඔයෙන් තමයි අපි අරමුණ ග්‍රහණය කරන්නේ. සංඥා ගන්නෙ. දැන් මේ தത്വෙදී ඒ ලකුණු මැකිලා ගිහිල්ලා. ලකුණු නිකන් බොඳ වෙලා ගිහිල්ලා. ලකුණු වල නැහැ කිසි රසයක්. ලකුණු නිකන් ඔක්කොම නිකන් අර බොඳ වෙලා, ලොඳ වෙලා, නිකන් හැඳි ගෑවිලා වගේ ගිහිල්ලා තියෙන්නේ. එතකොට නෑ මේකේ කිසි රහක්. දැන් අර යෝගාවචර නිකන් හරි ඇල්මරිච්ච ගතියක් තියෙන්නේ. නැද්ද?
ඉතින් හරි ඇල්මරිච්ච ගතියක් තියෙන. දැන් අර අතෙන්ට යනවා නිකන් හිතත් නිකන් ඔහේ ඉන්නද මොකක්වත් නැහැ. අර ලොකු සානසේ ඒකයි කියන්නේ දැන් නිකන් අර සුදු පාන් කන්නවා වගේ. කිසිම රහක් නැහැ. ඉස්සෙල්ලා නම් අර තිබුණා නේද? ලුණු මිරිස් ටික දෙනවා, ඊළඟට සම්බෝල තියෙනවා, ජෑම් තියෙනවා, බටර් තියෙනවා, ගම්මිරිස් තියෙනවා. මොනදි පාඩුවට කන්න ඕන ලුණු මොනවාද? මේ රතු ලුණුත් තියෙනවා මොන හරි දා ගන්නවා. හැබැයි දැන් මෙලෝ දෙයක් නැහැ. දැන් නිකන් තන්නේ කර සුදු පාන් තියෙන්නේ. ඔහේ නිකන් හිත අරමුණට පොඩ්ඩක් දනවා. ඒක ස්වභාවය දැක ගන්න බුස් ගාලා හිත නිදහස් වෙනවා. දැන් ඔහේ නිකන් තියෙනවා. ඔච්චරයි. දැන් එතකොට කෙනෙක් කල්පනා කරනවා දැන් මේක කිසිම රසක් නැහැ. කිසිම උද්දීපනයක් එන්නේ නැහැ. හිත නිකන් කිසිම ආර දැන් අපිට රසයක් මතුවෙන්න නම් අපේ හිතේ සතුටක් ඇති වෙන්න නම් අපේ නිකන් හිත මොකක්ද ඒකට කියන්නේ කුරුසි කරන ගතිය නිකන් කිචි කවන ගතියක් අවශ්‍යයි. එතකොට තමයි නිකන් හිත නැගිටලා ඉන්නේ. එතකොට තමයි හිත සතුටු වෙලා ඉන්නේ. එහෙම එකක් ඇත්තේම නැහැ. ඉතින් හුඟක් දෙනකොට මේක ඒ නිසා හරීම ඒකාකාරී බවක් එපා වෙච්ච ගතියක් හරි හුදේකලාවක් නිකන් රහෙන් අතහැරියා වගේ ගතියක් වශයෙන් මතුවෙන්න පුළුවන්. ඉතින්දී තමයි ඇත්තටම සෑහෙන්න සුතමේ ඥානයක් අවශ්‍ය වෙන්නේ. ඇයි මේ බඳු දෙයක වටිනකම? මොකද්ද මේකෙන් මේ අපි ඇත්තට මනසට මොකද්ද වෙලා තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් සෑහෙන්න සුතමේ ඥානයක් මෙතනට එකතු කරන්න අවශ්‍යයි. ඒකට තමයි ඉතින් ඇත්තටම මේ බුදුමනක් අහන්න වෙන්නේ. මොකද අපි තේරුම් ගන්න තියෙන්නේ අපේ හිත පුරුදු වෙලා තියෙන්නේම නිමිති ගන්න. නිමිති නොගෙන ඉන්න නෙමෙයි. පුළුවන් තරම් නිමිති ගන්නයි පුරුදු වෙලා තියෙන්නේ. අපි කැමති දෙයක් දැකපු ගමන් ඒ හිත යනවා කඩාගෙන තව නිමිති ගන්න. ගෑනලා මේ දෙහා දැකපු ගමන් අපි තුන් පොඩ්ඩ නිකන් පොඩි ලාවට දැක්කේ. දැන් පොඩ්ඩ හැරිලා බලනවා. ඊට පස්සේ ටිකක් ලං වෙලා බලනවා. ඊට පස්සේ ඔන්න ෆොටෝ එකක් ගහන්න පුළුවන් ෆොටෝ එකකුත් ගහගෙන බලනවා. ළඟ තියාගෙන බලනවා. ඉතින් අර පුළුවන් තරම් නිමිති ගන්න පුදුමාකාර ඇල්මක් තියෙන්නේ. අපි නිකන් වහල් වෙලා මේ නිමිති ඔස්සේ යනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ නිමිත්තානුසාරී විඥානං හෝති. ඒ කියන්නේ නිමිති ඇසුරු කරන විඥානයක් තමයි අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉතින් ඔය නිමිති ඇසුරු කරන විඥාන මට්ටම තමයි අපි කල්ප ගානක් තිස්සේ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි ඒක කාම ලෝකේ උපරිම වශයෙන් නිමිති ගනිමින් ඒ දේවල් මතක තබා ගනිමින් ඒවා අපි ෆොටෝ ගහලා තියාගෙන පුළුවන් තරම් හිත නිමිති වලින්ම පුරව ගන්නවා. ඉතින් අපි හිතන්නේ මේක තමයි අපේ පොහසත්කම, මේක තමයි අපේ මේ හැකියාව කියලා තමයි අපි පුළුවන් තරම් නිමිති ගන්නවා. ඉතින් අපි හිතමු දැන් උදාහරණයක් වශයෙන් ඉස්සර තිබුණේ resolution එක අඩු ෆොටෝ එකක්. දැන් ඔන්න resolution වැඩි කරලා ෆොටෝ එකක් තියෙනවා. මොකටද මේ? නිමිති වැඩි, විස්තර වැඩි. පුළුවන් තරම් අපි විස්තර සහිත කරන්න, නිමිති වැඩි කරන්න තමයි උත්සාහයක් දරන්නේ. ඉතින් සංගීතයේ වුණත් පුළුවන් තරම් විස්තර වැඩි කරලා බොහොම සියුම් මේ විස්තර දාලා මේ හැම දෙයක්ම ගන්න පුළුවන් වීම තමයි අපි හිතන්නේ දක්ෂකම. මේකෙන් තමයි උග්‍ර රසාස්වාදයක් ලබන්න පුළුවන් කියලා. නමුත් අර දැන් එහෙම හිතපු හිතක් පුළුවන් තරම් ඒ නිමිති අරගෙන ඒවෙන් සතුටක් ලබලා ඒකෙන් ආස්වාදයක් ලැබපු හිතක් දැන් මේ නිකන් ඔහෙ ඇල්මරිච්ච විදිහට ඉන්නකොට සුදු පාම්ම කනකොට තේපා වෙනවා අනිවාර්යයි. ඒ නිසා මෙතෙන්දී අර සුතමේ ඥානයකින් පෙන්ලා දෙන්න අවශ්‍යයි මේ නිබිති ගැනීම නිසා හිතට වෙන්නේ මොකන්ද? දැන් ඔයගොල්ලෝ අහලා ඇති මේ ගති නිමිත්ත, කම්ම නිමිත්ත අහලා තියෙනවද? මොකද්ද ඔය කතා කරන්නේ? ඒවා තමයි මැරෙද්දි පහළ වෙන්නේ. ගති නිමිත්ත කියනවා, කම්ම නිමිත්ත කියනවා, තමනක් තියෙන්නේ කම්ම නිමිත්ත, ගති නිමිත්ත. දැන් ඔය හැම දෙයක්ම තමයි අන්තිමට හේතු වෙන්නේ ගිහිල්ලා. දැන් අපි ඇහෙන් රූප බැලුවයි කියලා ඇහි එකක්වත් රැඳෙන්නේ නැහැ. ඔය නිමිති වශයෙන් අන්න අපේ හිතේ හැබැයි සංඥා වශයෙන් අනුසේ තැම්පත් වෙලා. ඊළඟට සද්ද ඇහුවා කියලා සද්ද එකක්වත් කනේ රැඳිලා නැහැ. ඒ ඔක්කොම නිකන් අනුසේ වශයෙන්, නිමිති වශයෙන්, සංඥා වශයෙන් තැම්පත් වෙලා. හිතන්න ඔය මොකක් හරි මතක් වෙනවා කියලා අන්තිම මොහොතේ. මොකද වෙන්නේ? අන්තිමට ඔය නිමිත්ත මුල් කරගෙන තමයි ඊළඟ භවය තීරණය වෙන්නේ. ඒතර නිමිති අනුසාරයෙන් අපි දැකපු නිමිති මුල් වෙනවා. ඒවා අනුසාරයෙන් ඊළඟ භවයක් තීරණය වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ හරිම يعني අපි මේ தත්ත්වය දිහා ටිකක් බරපතල විදිහට බැලුවොත් මේ නිමිති ගැනීම හරහා ලොකු හානියක් අපේ මනසට සිද්ධ වෙනවා. මනසේ ඒවා නිකන් කිඳා බහිනවා. මනස නිකන් ගලක කෙටුවා වගේ නිකන් මතක හිටිනවා. ඉතින් බුදුහාඳුරෝ කියනවා ඕනම අකුසලයක් කරන්න ඕනම අකුසල් සිතක් පහළ වෙන්න අනිවාර්යෙන් නිමිති අවශ්‍යයි කියලා. සනිමිත්තා භික්ඛවේ uppajjati පාපකා අකුසලා ධම්මා නෝ අනිමිත්තා. මහණෙනි මේ යම් තාක් අකුසල කර්ම තියෙනවා නම් ඒ සියලු අකුසල සිත් ඒ සියලු අකුසල ස්වභාවයන් පහළ වෙන්නේ නිමිති සහිතවමයි. නිමිති රහිතව නොවේ. ඒ කියන්නේ අපිට දැන් හිතන්න දැන් පුළුවන් ද කියලා බලන්න ඕන නම් උත්සාහ කළා රාග සිතක් ඇති කරගන්න හිත හිස්ව තියාගෙන. يعني නිමිති වලින් තොරව රාග සිතක් ඇති කරන්න පුළුවන් ද කියලා බලන්න.
නිමිති වලින් තොරව ද්වේෂසිතක් ඇති කරගන්න පුළුවන්ද කියලා බලන්න. නිමිති වලින් තොරව හිත මොකක් හරි පටලවන්න පුළුවන්ද කියලා බලන්න. උත්සාහ කළා කොච්චර බැලුවත් කරන්න බෑ. ඒ කියන්නේ හිත නිමිති ගන්නම ඕනේ අනිවාර්යෙන් රාගය ඇති කරන්න නම්. කවුරු හරි කෙනෙක් මතක් කළා මොන හරි ටිකක් හැඩයක් ටිකක් දාගෙන යම් සීමා ටිකක් දාගෙන ලකුණු ටිකක් මතක් කරගත්තොත් ඔන්න හිත රාගයට යවා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි නරක කෙනෙක් අකමැති කෙනෙක් ඒ විදිහට මතක් කරගත්තොත් ඔන්න හිත ද්වේෂයට යවා ගන්න පුළුවන්. එහෙම නිමිති ගන්නෙ නැතුව හිතට නිමිති ආරෝපණය කරන්නේ නැතුව හිතන්න නිකන් හිත තිබුණා සුදු කඩදාසියක් වගේ. දැන් මේ හිත සුදු කඩදාසියක් වගේ තියෙන මට්ටමේදී හිතට රාගයක් දාන්න බෑ. ද්වේෂයක් දාන්න බෑ. හැබැයි මේ හිතට යම්කිසි දැන් මේ සුදු කඩදාසියේ මොන හරි පැල්ලම් ටිකක් දාලා ලස්සන කරලා රූපයක් ඇඳලා මොන හරි විචූර්ණයක් කරොත් උඩට මේකට දාන්න පුළුවන්. මේකට ඇලෙන්න පුළුවන්. මේකත් එක්ක ගැටෙන්නත් පුළුවන්. ඔන්න ඔයගේ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා දැන් මේ නිමිති නැහැ කියන தত্ত্বය ඇත්තටම අපි බලන්න ඕනේ මේකේ මොකද්ද තියෙන සාධනීය පැත්ත. මේකේ තියෙන පොසිටිව් පැත්ත මොකද්ද කියන එක තේරුම් ගන්න ඕනේ. මෙතෙන්දී හිත එකතකින් කියනවා නම් සම්පූර්ණයෙන්ම රාග ద్వේෂ මෝහ වලින් නිදහස්. తాවකාලික හැබැයි සම්පූර්ණ නිදහස් වෙලා නෙමෙයි. తాවකාලිකව රාග ద్వේෂ මෝහ මතු නොවන පදනමක් දැන් සකස් වෙලා තියෙනවා. නිමිති නැහැ කියලා කියන්නේම දැන් මේකේ අකුසල නැහැ. කිසිසේත්ම අකුසල මට්ටමක් මෙතන නැහැ. මොකද බුදුහාඳුර කියනවා ඕනම අකුසලයක් පහළ වෙන්න නම් අනිවාර්ය නිමිත්තක් කියන එක. දැන් මේතන නිමිත්තක් නැහැ කියන්නේ අකුසලයක් නැහැ. එහෙනම් කිසිම අකුසල් සිතක් පහළ කරගන්න හැකියාවක් නැහැ නිමිති නොගන්නා මට්ටමකදී. ඔන්න එක තියෙන මේ මොකක්ද ඒකට කියන්නේ ආනිසංශයක්. අනිත් එක තමයි දැන් අපි නිමිති සහිත නම් හැමතිස්සෙම හිතේ යම්කිසි මුලාවක් තියෙනවා. ඒක අපි හිතමු ඔන්න නිමිත්තක් පහළ වුණා. අපි හිතමු අපේ ගෙදර ඉන්න කවුරු හරි මතක් වුණා. අපේ බිරිඳ මතක් වුණා, අම්මා මතක් වුණා, තාත්තා මතක් වුණා, දුව මතක් වුණා, පුතා මතක් වුණා. දැන් මේ මුලින්ම මතුවෙන හරි පුංචි සංඥාවක්. ඒ සංඥාවට අපි ආරෝපණය කරනවා මේ අහවලා මතක් වුණේ. මේ ඇවිල්ලා මගේ දරුවව මතක් වුණේ. මේ ඇවිල්ලා මගේ අම්මව මතක් වුණේ. මේ ඇවිල්ලා මගේ තාත්තව මතක් වුණේ. මේ ඇවිල්ලා මගේ ස්වාමියාව මතක් වුණේ කියලා අර නිමිත්තට අපි නමක් දීලා ඒක තව ටිකක් වර්ණ ගන්නවලා ඊට පස්සේ දැන් මතක් වෙලා යනවා එයාට සම්බන්ධ තව ගොඩක් තොරතුරු. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් කියනවා නම් ඔන්න අපි හිතමු අපි බොහොම ඇලුම් කරන කෙනෙක් මතක් වුණාට පස්සේ අන්න එයා අපිට කරපු දේවල් අපිට උදව් කරපු හැටි නැත්නම් අපි එයත් එක්ක කාලය ගත කරපු හැටි බොහොම සතුටු වෙච්ච හැටි ඔක්කොම මතක් වෙලා ඇවිල්ලා අර කලින් නොතිබිච්ච රාග ద్వේෂ මෝහ ඔක්කොම මතුවෙන්න ගන්නවා දැන් හිත අපිටම බොහොම නිස්කලංකව තිබුණා බොහොම සංසිඳලා තිබුණා සාමකාමීව තිබුණා ඒ සාමකාමී తত্ত্বය දැන් එක පාටම නිකන් කුරුසි ගැන්විලා එක පාටම නිකන් කැළඹිලා ආයෙත් හිත නිකන් දොඩමළු වෙනවා ආයෙත් හිත කියවන්න පටන් ගන්නවා. ආයෙත් හිත කතන්දර ගොතන්න පටන් ගන්නවා. ඒතකොට ඒ නිසා බුදුහාඳුර කියනවා මේ ඕනම කතන්දර ගෙතිල්ලක ඕනම ප්‍රපංචයක මුලටම ගිහිල්ලා බැලුවොත් තියෙන නිමිත්තක්. මුලටම ගිහිල්ලා බැලුවොත් තියෙන සංඥාවක්. ඉතින් ඔය ඒ කියන්නේ අපේ හිත යන්න පුළුවන් හරිම ව්‍යාකූල තත්වයක මුල්ම පුරුක්කල තියෙන මෙන්න මේ නිමිති. මුල්ම පුරුක්කල තියෙන මේ සම්පූර්ණ සංඥා ප්‍රමාණයක් තියෙන්නේ. දැන් අන්න ඒ මුල්ම පුරුක් ලෙවල් එකෙන් තමයි මේ කපලා දාලා තියෙන්නේ. දැන් අපේ හිතේ නිමිති නොගන්නා මට්ටමක් කියන්නේ ඒ මුල් පුරුක්ම නැහැ. කෙලින්ම අර නිට්ටාවට සුව කරලා තියෙන හැබැයි තාම නිට්ටාවටම නෙමෙයි. හැබැයි යටම අඩියෙන් කපලා දාලා තියෙන්නේ. යටම අඩියෙන් කපලා දාලා තියෙනවා ආයි. එතකොට යටම අඩියේ කපලා නම් උඩ කොටස් මතුවෙන්න හැකියාවක් ඇත්තෙම නැහැ. දැන් අපිට ගෙවල් දොරවල් මතක් වෙනවා කියන අම්මා තාත්තලා මතක් වෙනවා කියන රටේ තොටේ දේවල් මතක් වෙනවා කියන මේ තාම උඩ මට්ටමක් මේ. සාමාන්‍ය සම්මුති උඩ මට්ටමක්. හැබැයි ඒවට ඔක්කොටම යට තියෙන්නේ පුංචි පුංචි සංඥා ගොඩක්. සංඥා මට්ටමෙන් මේ නිමිති මට්ටමෙන්ම කපලා දාලා නම් මේ මට්ටම දක්වා වර්ධනය වෙන්න හැකියාවක් නැහැ. ඉතින් ඔන්න වගේ සෑහෙන ගැඹුරක් තියෙනවා. ඒ නිසා අනිත් එක දැන් නිමිති නොගන්නා හිතක ඉඩකඩ සහිතයි. හිතන්න දැන් අපි ඔන්න මෙතන සම්පූර්ණයෙන් දේවල් පුරවලා සාමාන්‍යයෙන් 10 කුටි එහෙමනේ. දේවල් පුරවලා මොකද්ද අන්තිමින් අර මේ වින්කල් එක වගේ තමයි. ඉතින් අර එහෙම තියෙන තැනක් වෙනකොට ඕන හිතන්න බොහොම සම්පූර්ණයෙන් පිරිසුදු කරලා සියල්ල අයින් කළා. බොහොම නිකන් පොලිෂ් කළා. එහෙම තිබුණොත් එහෙම හරි නිකන් පිරිසුදුකමක් තියෙනවා. හරි ඒක නිකන් ප්‍රිය උපදවන ගතියක් තියෙනවා. පිළිවෙලක් තියෙනවා. අපේ හිතෙත් ඒ වගේ තමයි. අපේ හිතත් සම්පූර්ණයෙන්ම දේවල් පුරවලා අතීත සම්බන්ධ දේවලුත් පුරවලා අනාගත සම්බන්ධ දේවලුත් පුරවලා වර්තමානයේ ඉන දේවලුත් පුළුවන් තරම් පුරවගෙන තියෙද්දි කිසිම ඉඩකඩක් නැහැ. ඉතින් ඉඩකඩ රහිත බොහොම මේ අරමුණක් කියන්නේ මේ කිසි දෙයක් වෙන් වශයෙන් හඳුනා ගන්න බැරි තරමට මේවා එකට පැටලිච්ච ස්වභාවයක් තමයි එතකොට හිතේ තියෙන්නේ. නමුත් විපස්සනාවක් වඩන්න දැන් මේ නිමිති ටික ටික බොඳ වෙලා යන්න
ඉඩකඩ සහිත හිතක් බවට පත් වෙනවා. අනිත් පැත්තෙන් කියනවා නම් හිත හොඳට පැහැදිලි වෙන්න පටන් ගන්නවා. පැහැදිලි සිතක්. ඒතර පැහැදිලි සිතක තමයි දෙයක් දිහා නිවැරදිව දැකීමේ හැකියාවක් තියෙන්නේ. පැහැදිලි සිතක තමයි අපිට බොහොම අපක්ෂපාතීව යම්කිසි තීරණයක් ගැනීමේ හැකියාවක් තියෙන්නේ. අන්න ඒ නිවැරදි තීරණ ගැනීමේ හැකියාව, දෙයක් දිහා පැහැදිලිව දැක ගැනීමේ හැකියාව, යම්කිසි සංසිද්ධියක් දිහා බොහොම නිවැරදිව දැක ගන්න, අපක්ෂපාතීව දැක ගන්න, තමන්ගේ රුචි අරුචිකම් එකතු කරන්නේ නැතුව දැක ගන්න, අන්න ඒ වගේ සුවිශේෂී හැකියාවක් මෙතන වර්ධනය වෙනවා. ඊට පස්සේ අනිත් පැත්ත තමයි මේ කියන්නේ දෙයක් දිහා ගැඹුරට යන්න පුළුවන් දැන්. මතු පිට නෙමෙයි රැඳෙන්නේ. දැන් හිතේ තියෙනවා සෑහෙන සාමකාමී ගතියක්. හිත චංචල වෙලා නැහැ. හිත කම්පණය වෙන්නේ නැහැ. බොහොම නොසැලෙන ගතියක් හිතේ තියෙන්නේ. ඒ බඳු සිතකින් එතකොට යමක් දිහා බලද්දී ඒ අරමුණේ ගැඹුරක් දැකීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ සෑහෙන මේකේ සාධනීය පැත්තක් තියෙනවා. ඉතින් ඒ නිසා බුදුහාඳුරෝ කියනවා මෙන්න මේක දැන් තව දියුණු කරන්න කියලා. අනිමිත සමාධි මට්ටමකින් නතර වෙන්න එපා. මේක තව තව දියුණු කරන්න. දැන් සක්මනටත් ගිහිල්ලා බලන්න. සක්මනට ගිහිල්ලා බැරිද මේක කරන්න? සක්මනේදිත් බැරිද නිමිති නොගන්නා තත්වයකට හිතපත් කරන්න. හැබැයි ඒතකොට කැඩෙන්න පුළුවන්. කලින්ට වඩා හිත කැඩෙන්න මේ කියන්නේ ඉක්මනට කැඩෙන්න පුළුවන්. සමාධිය අර තරම් අල්ල හිටින එකක් නෑ. කැඩෙන්න පුළුවන්. එතකොට අන්න තේරුම් ගන්නවා මේ තාම රාග දේශ මොහ තියෙනවා. මේක මේ රාග දේශ මොහ තියෙන හින්දා තමයි මේ තාමත් නිමිති ගැනෙන්නේ. රාග දේශ මොහ තියෙනවට වඩා කියන්න පුළුවන් කාමාශ්‍රව තියෙනවා, භවආශ්‍රව තියෙනවා, අවිජ්ජාශ්‍රව තියෙනවා, ආශ්‍රව තියෙනවා අපේ හිතේ. අනාශ්‍රව සහිත නිසා තාමත් නිමිති ගන්නවා. අනයි ඒ නිසා ඉතින් දැන් බලන කොහොමද මේ ආශ්‍රව ටික දුරු කරගන්නේ. දැන් මේ ලොකු පාරක් මේ විවෘත වෙන්නේ. ඇත්තටම කියනවා නම් සෑහෙන ගැඹුරු විපස්සනා මාර්ගයක් මේ කතා කරන්නේ. ඉතින් එතකොට අන්නේ වගේ මට්ටමකදී තමයි අපිට මෙන්න මේ අනිමිත්ත සමාධිය කියන එකක් හම්බ වෙන්නේ. දැන් අපි අනිමිත්ත පැත්තෙන් යන්නේ නැතුව අපි හිතමු කෙනෙක් හොඳට දුක ප්‍රකට වුණා මේකේ. නිරන්තර ඇතිවීම නැතිවීම ප්‍රවාහයට ලක් වෙන නිරන්තරම පීඩාවකට ලක් වෙන ස්වභාවයක් මෙතන තියෙන්නේ. ඉතින් මේක ගැන ඇල්මක් ඇති කරගන්නේ මොකටද? ඉස්සරහටත් හම්බෙන්නේ මේ වගේ තත්ත්වයක්. ඊළඟ භවයට ගියත් ওই වගේ තත්ත්වයක් තියෙන්නේ. අනාගත භවයකදීත් ওই වගේ තත්ත්වයක් තියෙන්නේ කියලා මේකට අර තියෙන ඇල්ම දුරු කරගත්තොත්. තණ්හාව අයින් කළොත්, තණ්හාව අයින් කිරීම හරහාත් හිත නිදහස් වෙන්න පුළුවන්. එතකොට කියනවා අපනිහිත කියලා. ප්‍රනිදි නැහැ, ප්‍රාර්ථනා නැහැ, ඇලීමක් නැහැ. ඊළඟ දෙයක් පතන්නේ නැහැ. කියලා අන්න අපනිහිත තත්ත්වයක් ඊට පස්සේ විස්තර කරනවා. එහෙමත් නැත්නම් තව මේකේ මේ නිරන්තර ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් නම් නිතර තියෙන්නේ, දිගට තියෙන්නේ. මෙතන කොහොමද කෙනෙක් පුජ්‍යලයක් හොයාගන්නේ? මෙතන කොහොමද මමෙක් අල්ලගන්නේ? දිගට පවතින ආත්මයක් මෙතන කොහෙද තියෙන්නේ? කියලා මෙතන තියෙනට හිස් ස්වභාවය, මෙතන තියෙන ශූන්‍ය ස්වභාවය. මෙතන සත්‍යයේ පුජ්‍යලයක් මමෙක් ආත්මයක් කියලා ගන්න දෙයක් හැකියාවක් ඇත්තේ නැහැ නේද කියන ස්වභාවය. තවත් එහාට ගිහිල්ලා මේ යන යාම කිසිසේත්ම මගේ පාලනයෙන් තොරයි. මට මේක බින්දුවක් අත දාලා නවත්තන්න බෑ. මේක නිරන්තර ඇතිවීම නැතිවීම ප්‍රවාහයට ලක් වෙනවා. මට කිසිම පාලනයක් නැහැ කියලා අන්න මේ ශුන්්‍යත ස්වභාවය, අනාත්ම ස්වභාවය. අනාත්ම ස්වභාවය හොඳට මත කරගත්තොත් ශුන්්‍යත වශයෙන් හිත නිදහස් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ අපි අර බලන දෘෂ්ටි කෝණය අපි එකම දේ කරගෙන ගියේ. හැබැයි ඒ අවස්ථාවේදී අපි බලන දෘෂ්ටි කෝණය අනුව එක්කෝ නිමිති නොගන්නා මට්ටමක් කරා හිත නිදහස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක දිහා තවදුරටත් ඇල්මක් දක්වීමෙන්, ආසාවක් පැවැත්වීමෙන්, කැමැත්තක් දක්වීමෙන් ඇති වැඩක් නැහැ කියලා අත්හැරලා දාලා අපනිහිත ප්‍රභාවයෙන් හිත නිදහස් වෙන්න පුළුවන්. නැත්තම් මේ බඳු තත්ත්වයක් තුළ කොහෙද මමෙක් ඉන්නේ, කොහෙද පුජ්‍යලයක් ඉන්නේ, කොහෙද ආත්මයක් තියෙන්නේ, මට මේකේ කිසිම පාලනයක් නැහැ නේද කියලා ශුන්‍යත ස්වභාවයෙන් හිත නිදහස් වෙන්නත් පුළුවන්. ඉතින් ඔය කතා කරන්නේ ඇත්තටම විපස්සනාවේ බොහොම ගැඹුරු සමාධි මට්ටම් තුනක්. ඉතින් ඕවම තව දියුණු කළා අනිමිත්ත චේතෝ විමුක්ති, ශුන්‍යත චේතෝ විමුක්ති, අපනිහිත චේතෝ විමුක්ති කියලා ඒවා තව වර්ධනය කරපු තත්ත්වය මට්ටම් පවා ඉතින් කතා කරලා තියෙනවා. ඉතින් මම කෙටියෙන් මතක් කළේ එතකොට අද මේ මාතෘකාවට යම් විස්තරයක් දෙන්නයි. ඉතින් කාට හරි අපි කරපු විස්තරය සම්බන්ධයෙන් යම්සි ගැටලුවක් තියෙනවා නම් එහෙම නැත්නම් මේකට තව මොන හරි එකතු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. අවසරයි සන්නස මේ මෙතන මේ මංගා පොත තියෙන හින්දා කියන්නේ සන්නස මෙතන මේ දැන් ඊට කලින් තියෙන සන්නස මේ කලින් සතිය සාකච්ඡා වෙලා තියෙන සවිතක්ක සවිචාරෝ සමාධි, අවිතක්ක විචාර මත්තතෝ සමාධි, අවිතක්ක අවිචාරෝ සමාධි. එතකොට මේ සවිතක්ක සවිචාරිකවම අරමුණ නම් වල විතර්ක කරලා අරමුණ රැංවීමකුත් තියෙනවා, අරමුණතර හිස හැසිරීමකුත් තියෙනවා. නිරන්තරයෙන් ඒක සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් අපිට මෙහෙම හිතමු. මේක නම් අරමුණ, මේකට ඔන්න දැන් හිත ගෙනල්ලා තියෙනවා. එතනලා තියලා පොඩ්ඩක් වෙලා මේකේ හසුරවනවා. ඊට පස්සේ ආයෙ හිත පයින්නවා හැබැයි. හිතට තාම මේකේ බැහැ ගන්න බෑ. ඉතින් ආයෙ හිත පයින්නවා. ආයෙ ගෙනල්ලා තියෙනවා. ආයෙ පොඩ්ඩක් හිත හසුරවනවා. ආයෙත් පයින්නවා. ආයෙ ගෙනල්ලා හිත තියෙනවා. ආයෙත් පයින්නවා. ආයෙත් ගෙනල්ලා තියෙනවා. ඔය වගේ තත්ත්වයක් තමයි මේ
විතර්කයත් සහිතයි ਵਿਚාරයත් සහිතයි. ඒ බඳු සමාධියක තියෙන්නේ. ඊට පස්සේ අපි හිතමු දැන් එකපාරක් ගෙනාවා එක විතර්කයක් කරා අරමුණ නැංගුවා. හැබැයි දැන් මේ අරමුණේම තැනින් තැන දිනනවා. අරමුණේම විස්තර බල අරමුණේම විස්තර බල ඉන්නවා. දැන් එළියට යන්නේ නැහැ හැබැයි. එළියට යන්නේ නැහැ. හොඳට අරමුණේම ඉන්නවා. එතකොට අන්න අපි කියනවා අවිතක්කයි ਵਿਚාර මාත්‍රයි. අවිතර්කයි. දැන් මේක විතර්ක කිරීමක් දැන් නැහැනේ. අපි යම්කිසි අරමුණකට නැංගුවා අරමුණේම විස්තර බල අරමුණේම කිඳා බැහැගෙන සැහැණ ඉන්න පුළුවන් එළියට පයින් නැහැ දැන්. හිත ඒකාග්‍රතාවය වැඩි ගත්තාම. ඒකාග්‍රතාවය වැඩි. එතකොට එළියට පයින් නැහැ. විතර්කයක් අවශ්‍ය නැහැ දැන්. ਵਿਚාරය කරගෙන ඉන්නවා. ਵਿਚාර මාත්‍රෙන් ඉන්නවා. ඊට පස්සේ හිතන්න මෙහෙම ආවා. විතර්කයක් සිද්ධ වුණා. ਵਿਚාරයක් ඕනනම් අපි එකපාරක් කරා. ඊට පස්සේ මෙයා නිශ්චල වුණා. දැන් විතර්කත් නැහැ, ਵਿਚාරත් නැහැ. එතකොට අවිතක්ක අවිචාර සමාධියක්. එතන තමයි ඒක තමයි සාමාන්‍ය අර දැන් උතන ඔය කතා කරන්නේ පංචක ණය ක්‍රමේනේ. දැන් චතුක්ක ණය ක්‍රමේදී හම්බෙන්නේ මුලින්ම විතර්ක ਵਿਚාර සහිත සමාධිය ප්‍රථම ධානයේ විදිහට. ဒုတိ ය ධානයේදී මේ දෙකම ගලවලා දානවා. මේ චතුක්ක ණය ක්‍රමේදී. විතක්ක ਵਿਚාර දෙකම අයින් කළා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව විතරක් තියෙන සමාධියට දාන්නේ. ඒ ဒုတိ ය ධානයේදී. ඊට පස්සේ තෘතිය ධානයට යනකොට ප්‍රීතියත් හලනවා. එතකොට සුඛ ඒකාග්‍රතාව විතරක් තියෙන සමාධියක්. තෘතිය ධානය. තුන්වෙනි එක. හතරවෙනි ධානයට යනකොට සුඛයත් හලනවා. ඒකාග්‍රතාවයේ උපේක්ෂාව විතරක් තියෙන සමාධියක්. දැන් මෙතන ඇවිල්ලා පංචක ණය ක්‍රමයේදී. පංචක ණය ක්‍රමයේදී තියෙන්නේ විතක්ක ਵਿਚාර සහිත එක පළවෙනි විදිහට පෙන්නනවා. ඊට පස්සේ එකේදී විතර්කේ නැහැ. විතර්කේ විතරක් හලලා. ਵਿਚාරේ සහිතයි හැබැයි. ඒක විදිහට ඔන්න ඊළඟ දෙවෙනි සමාධිය පෙන්නනවා. තුන්වෙනි එකේදී දෙකම හලලා. තෘතිය ධානයෙන් තමයි විතක්ක ਵਿਚාර දෙකම හැලිච්ච සමාධිය එන්නේ. ඊට පස්සේ හතරවෙනි එකේදී එනවා මේ ප්‍රීතිය හැලිච්ච සමාධිය. පස්වෙනි එකේදී සුඛය හැලිච්ච සමාධිය. දැන් අභිධර්ම විස්තර කරද්දී පංචක ණය ක්‍රමය පාවිච්චි කරන්නේ. එතකොට සනද දැන් මෙතන ਵਿਚාරෙත් නැති වුණාම මේ අවිතක්ක අවිචාර වෙනකොට අර මේ අරමුණ අර කලින් වගේ විඳින්න බැරි ගතිය එහෙම නැත්තම් අරමුණ වෙනම දැනෙන්නේ නැතුව ටිකක් දී වෙලා යන එක ඒ වගේ ස්වභාවයක් එනකොට සන්නංශ මේ කොහොමටත් යන්නේ ශුන්්‍යත අනිමිත්ත අප්‍රණීත මොකද අල්ලගෙන අරමුණක් දී වෙලා යනකොට අරමුණ වෙනම අල්ලන්න බැරි වෙනකොට ටික ටික මේ මට්ටමටද ඒක ඒ කියන්නේ දැන් අපි දැන් ඔය සාමාන්‍යයෙන් විතක්ක ਵਿਚාරමත් සමාධිය ඔය විස්තර කරන එක අතකින් සමත පැත්තෙන්. සමත පැත්තේදී අපි ඒකෙදී නිමිති නොගැනීම සම්බන්ධයෙන් නැත්තම් අරමුණ බොඳ වීමක් ගැන එහෙම එච්චර කතා කරන්නේ නැහැ. දැන් සමත පැත්තේදී කතා කරන්නේ අරමුණ තුළට ඒක මේ අරමුණත් එක්ක සිටීමක් නේ අරමුණට බැස ගැනීමක් ගැන කතා කරන්නේ. අරමුණේ ආදීනව දැකලා අරමුණ අතහැරීමක් ගැන කතා කරන්නේ නැහැ. සමත පැත්තේදී. දැන් මේ අනිමිත්ත අපනිහිත ඒ වැඩි කතා කරන්නේ අරමුණ අතහැරීමක්. දැන් අරමුණ අතහැරෙන්න පුළුවන් යම් ක්‍රම තියෙනවා. දැන් අරමුණ නිරන්තරයෙන් මෙම හොගාලා වෙනස් වෙද්දී මෙයාගේ නිමිති ගන්න විදිහක් නැහැ. නිමිති ගන්න බැරි වෙලා හිත අතහැරිලා. අතහැරීමනේ මේ කතා කරන්නේ තාමත්. ඊට පස්සේ දැන් මේක දිහා බලනවා මේක නිරන්තර දුකක්. හරි පිළීමක්, පීඩාවක් තියෙන. ඒ හින්දා අතහැරලා. ඊට පස්සේ දැන් මෙහෙම යන එක මෙතන කෙනෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ, මට පාලනයක් නැහැ. ඒ කියවත් අතහැරලා. ඊතර ශුන්්‍යත මට්ටම. ඉතින් එතකොට තනිකර මේ අරමුණ සම්පූර්ණ අරමුණු වලින් නිදහස් වීමක් ගැනනේ එතකොට එන්නේ. එතකොට අපි දැන් සාමාන්‍ය සමතේදී කතා කරද්දී එන්නේ ඊට වඩා වෙනස් දෙයක්. අර සමතේදී තියෙන අරමුණට ආවා අරමුණේ හැසිරි ඉන්නවා. අරමුණට ආවා එළියට යනවා. ආයෙත් අරමුණේ ආවා පොඩ්ඩක් හැසිරුණා ආයෙත් එළියට යනවා. ආයෙ අරමුණ. ඉතින් එහෙම අරමුණම ඇසුරු කිරීමක් තියෙනවා. ආයෙත් උන අරමුණට ආවා හැසිරෙනවා විතරයි. අරමුණට ආවා හැසිරුණා නතර වුණා. අරමුණත් එක්ක නිකන් ලොක් වුණා. අරමුණ බදාගෙන ඉන්නේ. ඇබ්සෝප්ෂන්ස් කියන්නේ ඒකනේ. ජහන වලට ඇබ්සෝප්ෂන් එකක් කියන්නේ ඒකටම බැහැගත්තා. ඒකම දැඩිව ග්‍රහණය කරගත්තා. ආයි ගැලවීමක් නැහැ. ඒක තියෙන අරන් ආපු ශක්තිය තියෙනකන් ගැලවීමක් නැහැ. ඉතින් ඔන්න වගේ මට්ටමක් තියෙන්නේ. ඒ නිසා දැන් ඔය මුල් පැත්තදී ඔය මේ දැන් අපි ඔය මේක මෙතෙන්ට දානවා නම් දැන් ආස්ම කතා කරන වගේ තත්ත්වයක් නේද? අර තියර එක දාන්න පුළුවන්ද මෙතෙන්ට? විතක්ක ਵਿਚාර සහිත. එහෙම කියන්න පුළුවන් බැරිත් නැහැ. දැන් උදාහරණයක් වශයෙන් අපි ඔන්න සක්මනක් කරනවා. නැත්නම් අපි මොකක් හරි මෙතන එකක් බල ඉන්නවා. ඉතින් ඒ අරමුණම හොඳට විමර්ශනීය කරනවානේ. එතකොට විතර්කයක් මුලින් දැම්මා. අරමුණට හිත නැංගුවා. තද ගතියක් මතු වුණා. තද ගතියට ඔන්න හිත නැංගුවා. විතර්ක සහිතයි. ඊට පස්සේ ਵਿਚාරයක් දැන් එක විතර්කයි. ਵਿਚාරය තමයි නිරන්තරයෙන් තියෙන්නේ. මෙයා දිහා හොඳට බලනවා. එතකොට ਵਿਚාර සහිතයි. ඊට පස්සේ එහෙම බල ඉඳද්දී දැන් අරමුණෙන් හිත ගිලිහුණොත් විතක්ක සහිතද ਵਿਚාර සහිතද මොකක්වත් නැහැ කියලා තමයි කියන්නේ. විතර්කත් නැහැ ਵਿਚාරත් නැහැ.
දැනෙන ගතියත් අරමුණ සම්පූර්ණයෙන්ම ගිහිල්ලා. අරමුණ සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා හිත නිකන් පූර්ණ නිදහසකට ඇවිල්ලා. එතෙන්දී අපිට ඇත්තටම දැන් අපි විතක්ක ਵਿਚාර දෙක කතා කරන්නේ අරමුණකට සාපේක්ෂවනේ නේද? එහෙම කතා කරන්න අරමුණක් මෙතෙන්දී හාත්පසම නැහැ. එතකොට හිතේ තියෙන නිකන් හුදු නිදහසක් නිසා ඒ නිදහස ලැබීම නිසා ඒකාග්‍ර වීමක් මිසක් අරමුණක් තුල හිර කිරීම නිසා ලබන ඒකාග්‍රතාවයක් නෙමෙයි මේ. ඒකාග්‍රතාවය පැති දෙකක් කතා කරන්න. දැන් අපිට පුළුවන් අපේ හිත අරමුණක් තුල හිර කළා නිකන් නැංගුරමක් දැම්මා වගේ නිශ්චලව තියාගන්න පුළුවන්. එහෙම නැත්තම් මේ අරමුණේ ආදීනව ප්‍රකට වෙලා අරමුණ අතහැරලා වෙන අරමුණක් අල්ලන්නෙත් නැතුව. ඒකනේ ඉතින් ටිකක් බාරදොර වැඩේ නේද? එතකොට සනස් දැන් මේ ඔය අරමුණ එක අරමුණක් හොඳට අල්ලලා තියෙද්දිත් ඒක ලොකු සනන්සෙත්තර මතක් කරන්නේ දැන් හැබැයි අරමුණ තියෙන වෙලාවෙදී බැලුවොත් අනිත් ඒවාත් මතුවලා එනවනේ සනස. එහෙම නැතුව අර අපි හොඳට අරමුණත් එක්ක මූණට මූණලා ඉන්න වෙලාවක එහෙම ඉඳලා ඒ අරමුණෙන් එළියට ආවට පස්සේ ආපස්සට බැලුවොත් අර සම්පූර්ණ මූණට මූණලා හිටපු වෙලාවේ අනිත් අරමුණ මොනවත් නැහැනේ සනස. අනිත් අරමුණ ඔක්කොම ශූන්‍ය වෙලා ගිහිල්ලා. හරි. එතකොට ඒ හරහත් නිකන් ඔතන අනිත් අරමුණ ශූන්‍ය හැබැයි මේක අල්ලලා දැඩිව. ඔව් එහෙමයි. මේක දැඩිව අල්ලන් ඉන්නේ. මේකත් අතහැරියා නම් වෙන එකක්වත් ඇල්ලුවෙත් නැත්තම් අන්න හරි. ඔව් එතකොට අර ශූන්‍ය ගතිය එහෙම නැත්නම් අනිමිත්‍ය ගතිය අතනත් තියෙන සාපේක්ෂයි. එහෙමයි. එතන ඇත්තටම අපිට දැන් නිමිත්තක්ම එතන අල්ලලා තියෙන්නේ. අනිමිත්තයි කියන්නේ වැහැ ඉතින්. ඒක දැන් අපි තමු අරමුණු කෝටියක් තිබුණා. හැබැයි එකක් අල්ලලා තියෙන්නේ. ඒ අරමුණෙම බැහැගෙන ඉන්නේ. ඒ අරමුණේ නිමිත්තම තමයි මෙයාගේ දැන් විඥාණය බැහැගෙන ඉන්නේ. ඒකත් නැති වෙන්න ඕනේ. ඒකත් නැති වුණොත් ඔන්න සම්පූර්ණ වශයෙන් පූර්ණ වශයෙන් නිමිති නැහැ. කියන්න පුළුවන් නේද? ඒ නිසා දැන් විපස්සනාවේදී එහෙම ක්‍රමයක් තමයි අනුගමනය කරන්නේ. අපි අනිත් දේවල් වලට අත දාන්න නැතුව ඉස්සරහා ගත්ත මතුවෙච්ච ප්‍රකට වෙච්ච අරමුණ දිහා හොඳට බලාගෙන ඉන්නවා. එතන ඒකාග්‍ර වෙනවා. යම් අවස්ථාවක මේකත් හිත අතහැරියා නම් අන්න පූර්ණ නිදහසක් ගන්න හැකියාව ලැබෙනවා. මොකද අපි අනිත් ඒවා ඔක්කොම අතහැරලානේ. අනිත් ඒවා ඔක්කොම අතහැරලා ශූන්‍ය කළා. නිමිති නොගෙන මේක විතරක් අල්ලගෙන හිටියේ. ඒක නිමිති බලමින් හිටියා. ඒක දැන් නිමිති නොගන්නා සත්‍යයටපත් වුණා. හරි. වැඩේ හරි ගියා. ඒක කතා කරන්න පුළුවන් ඉතින්. ඔව්. කවුරුත් නැතු ඉන්නද මේකේ Zoom එකේ ඉන්නද කට්ටිය? ඔව් කමල් කාට හරි ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. එහෙමයි සාංශ අවසරයි. මහා සංඝරත්නයේ අවසරයි. අද දින සාවින සත් තුනක් ඇසවිලා තියෙනවා. යනුව ප්‍රථමයෙන් මම යනවා ආරි අමරතුංග මහත්මියට පර්ත් වලින් හරි මියුට් කරලා කතා කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව්. ස්වාමීන් වහන්සේගේ දේශනය මට අද හොඳටම ගැලපුණා. මට පොඩි දෙයක් කියන්න තියෙනවා, අහගන්න තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ මම කලක් තිස්සේ සතර සතිපට්ඨානය වඩලා ඔය කියන විදිහට අර නිමිත්තක් ගන්න බැරි තැන යම්කිසි දැනීමක ඉන්නවා ගොඩක් කල්. ඒ හරහා මට එතන හොඳටම දුක පෙන්නනවා. මගේ පාලනයෙන් තොරයි කියලාත් පෙන්නනවා. දැන් ඒක ගොඩක් දුර භාවනා සක්මනේදිත් වෙනවා, පරයන්කේදිත් වෙනවා, එදිනෙදා කටයුතුදිත් වෙනවා. දැන් මේ ප්‍රශ්න අහන වෙලාවෙත් මට එතෙන්ට යන්න පුළුවන්, එතෙන්ට යැවෙනවා. මේ ඔක්කොම નિરાයාසයෙන් වෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් මෙහෙම වෙන අතරේ කලක ඉඳලා විටින් විට මගේ S2 වහපු දර්ශන පතයේ යම්කිසි අලංකාර වටරවුමක එලි වගේක් පේනවා. ඔක්කොම ෆ්ලෝරසන්ට් වගේ බ්‍රයිට්. ඊට පස්සේ මැද දම් පාටට ඩල් කලර් එකක් දාලා ඒක විශ්ව දක්වාම පැතිරෙනවා මට නොපෙනෙන කම්ම. ඉතින් මට ඒක ගැන මේ මං හිතලුවක් නෙවෙයි කියන එක මම ප්‍රත්‍යක්ෂයෙන් දන්නවා. මේ මොකද්ද වෙන්නේ කියන එක ගැන මට දැනගන්න පුළුවන් නම් සන්තෝෂයි. සන්තෝෂයි. මේ මට නම් හිතෙනවා දැන් ඔතෙන්දී අපි නැවතත් නිමිති ගැනීමකට තමයි හිත හුරු කරන්නේ. දැන් අපි විපස්සනාවක් කරහා නිමිති රහිත මට්ටමක් පුරුදු කරන අතරේ අපේ හිත එක පැත්තකින් හිතේ සමාධියක් වැඩෙනකොට ඔය වගේ ආලෝක ස්වභාවයන් මතුවෙන්න පුළුවන්. හැබැයි දැන් අපි ආයෙත් අපි අර නිමිති ගන්නා පැත්තක් හිතට හඳුන්ලා දෙන්න ගියොත් එහෙම අපි එක පැත්තකින් නිමිති නොගන්නා පැත්තකට අනිමිත්ත ස්වභාවයට හිත හුරු කරන අතරේ දැන් ආයෙත් මේ පැත්තෙන් හිත මේ උනන්දි කරනවා නිමිති ගන්න. එතකොට මෙතන යම්කිසි පරස්පර විරෝධයක් තියෙනවා. ඒ නිසා ඔය පේන විචිත්‍රත්වය අතහැරලා දාලා හිතේ නිදහස වර්ධනය කරන්න. ඒ කියන්නේ දැන් හුඟා ගැඹුරු මට්ටමකට ගැඹුරු සමාධියකට නොගිහින්
මතු පිටම නිමිති නොගෙන ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඒක තමයි වටින්නේ. ඒ කියන්නේ අපිට බරපතල සමාධියක හිර කළා නිමිති නොගෙන ඉන්න පුළුවන්. අනිමිත සමාධියකද නිමිති නොගෙන ඉන්න පුළුවන්. නමුත් අපි එදිනදා වැඩ කරද්දී ඔන්න ආයෙත් නිමිති ගන්නවා හිත. මම මේ නිකන් සරල උදාහරණයක් කියන්නේ. එතකොට ඇයි මේ හිත නිමිති ගන්නෙ? අනිත් එදිනදා වැඩ කටයුතු නිරත වෙනකොට තාමත් ගිහිල්ලා දේවල් අල්ලන්නේ මොකද? උපාදාන කරන්නේ මොකද? කියලා ප්‍රශ්න කරන්න තමන්ගෙම. දැන් තමන් හඳුනගෙන තියෙනවනේ නිමිති නොගන්නා මට්ටමක් තියෙනවා හිතේ කියලා. එහෙම හැකියාවක් තියෙන හිත ආයිත් මේ සාමාන්‍ය එදිනදා වැඩපළ කරද්දී අනිකුත් සම්මුතිය එක කටයුතු කරද්දී මොකද ගිහිලා නිමිති ගන්නෙ? දැන් ස්වාමීන් වහන්සේ එතන පොඩ්ඩක් මට තව පැහැදිලි කිරීමක් අවශ්‍යයි. සාමාන්‍ය ජීවිතයේදී අපි හිතමු නිකන් කුස්සේ වැඩක් කරනකොට එහෙම මගේ සතිය පවතිනවා ඒ වැඩෙත් එක්ක. හැබැයි අර ඇතුළතින් අර ආපු අනිමිත්ත తত্ত্বය ඒක තියෙන බව මම හැඟීමකින්ම දන්නවා. ඒ කියන්නේ නිකන් දෙකම එකවරට වෙනවා වගේ තමයි දැනෙන්නේ. මම ඒක බලෙන් යන්නේ නැහැ. ඒක නිරායාසයෙන්ම තියෙන බව දැනගන්නවා. එතකොට මම වැඩක් කරනකොට මම නිමිත්තක් ගන්න ඕනනේ ස්වාමීන් වහන්සේ. අපිට මෙලොලු කපනවා කියලා. එතන මම නිමිත්තක් ගන්නවා. හැබැයි සක්මනේදී පරයන්කේදී අර ඒ භාවනාවෙන් මම නිරායාසයෙන් ගියපු තැන මට ඉන්න පුළුවන්. අනිත් නිමිති මට එච්චර වැඩි එන්නේ නැහැ දැන්. ඔව් ඒක තමයි. දැන් ඇත්තටම දැන් එළවලු කපද්දිත් දැන් එළවලුව පේනවා. හැබැයි එළවලුවත් එක්ක හිත ගිහිල්ලා නිමිති ගනිමින් කතන්දර ගොතමින් එළවලුව හදන හැටි කල්පනා කරමින් ඒක රස විඳින හැටි කල්පනා කරමින් එහෙම යන්නේ නැතුව අපිට පුළුවන් ද ඒ වැඩේ ගැන විතරක් ඉන්න. නිකන් හිත තියෙනවා බොහොම සරලව. හිත තියෙනවා බොහොම පැහැදිලිව. හැබැයි එළවලුව පේනවා. නොපෙන්නනව නෙමෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක මට තේරුණා. ඔව්. එතෙන්දී බලන්න. ස්වාමීන් වහන්සේ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ මම අර එලියක් කියලා කිව්වේ ස්වාමීන් වහන්සේ මම ඒක බලන්න ආසාවක් මට නැහැ. ඒක નિરાයාසයෙන්ම මතුවෙන දෙයක්. එතකොට මම කොහොමද ඒක નિરાයාසයෙන් මතුවෙන දෙයක් අතාරින්නේ? නෑ ඒක තමයි. ඔහෙ අතාරින්න කියලා බලෙන් මේවා කරන්න දෙයක්වත් නැහැ. ඔහෙ ඒක ආපු දෙන් ඌමනාවෙන් ඒක බලන්න යන්නත් අවශ්‍ය නැහැ. දැන් අපි ඌමනාවෙන් බැලුවොත්නේ අපි නිමිති ගන්නෙ. ඒක ඔහේ පැත්තේදී දැන් උදාහරණයක් වශයෙන් මම මෙහෙම කියන්නම්කෝ. ඔන්න අපි වාහනයක් පදවගෙන යනවා. වාහනයක් පදවගෙන යනකොට අපිට ඕන තරම් වටපිට දේවල් පේනවා. අපි කඩසාප්පු පහු කරගෙන යනවා. දෙපැත්තේ ඉන්න මිනිස්සුන්ව පහු කරගෙන යනවා. අනිකුත් වාහන පහු කරගෙන යනවා. අපි ඒවා ගැන විශේෂයෙන් බලන්න ගියොත්නේ අපිට ඒවා පේන්නේ. නැත්තම් නිකන් ඔහේ අපි වාහනයි අනිත් මිනිස්සුයි කඩසාප්පුයි ඔක්කොම අපි ඔහේ පහු කරගෙන යනවා. අපි තුල උනන්දුවක් තියනවා නම් තමයි අපි හැරිලා බලන්නේ. නේද? ඔය වගේ දැන් අපිට මේ හිතට පේන දේත් අපි උනන්දුවෙන් බැලුවොත් තමයි අපිට පේන්නේ. ඒ තත්ත්වය යම් කිසි දුරකට දකින්නවා ස්වාමීන් වහන්සේ දැනට. ඒක මම තවත් වැඩි දියුණු කරගන්න. ස්වාමීන් වහන්සේ බොහොම පිං මට තේරුණා. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ ඊළඟට අපි යනවා මෙල්බර්න් වල නදීප් මහත්මයාට. නදීප්ටයි අවස්ථාව දෙන්න. හොඳයි. නදීප් සුබ උදෑසනක් වේවා නදීප්. නදීප්ට ඇහෙනවද මාව? දැන් ඇහෙනවා. සුබ උදෑසනක් ස්වාමීන් වහන්සේ මෙල්බර්න් දැන් අපිට නම් සුබ සන්ධ්‍යාවක් වුණා ස්වාමීන් වහන්සේ 1:17යි මෙල්බර්න්. ස්වාමීන් වහන්සේලාට නම් සුබ උදෑසනක් වේවා. ඊළඟ සරණ අවසරයි. ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් අද බොහෝ වෙලාවට කියපු ධර්ම දේශනාවෙන් මට ගොඩක් දේවල් පැහැදිලි වුණා. ඇත්තට මගේ ඉතින් සුත්තමේ ඥානේ තිබුණා නම් හොඳයි කියලා ඉතින් මේ පහුගිය මාස 2-3 කාලය ඇතුළත ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පසුතැවුණු වුණා. ඉතින් ඒ ගැන වැඩි අවධානයක් යොමු නොකිරීම ගැන. ගැටලුව ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ කිව්වා දැන් අනිමිත්ත සමාධියට යනවා ඒක එදිනදා ජීවිතයේ වැඩ කරනකොට පරියන්කේ හෝ සක්මනට ඇරුණම එදිනදා ජීවිතෙත් වෙන්න පුළුවන් කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් ඒක වෙන්නේ ගොඩක් වෙලා ස්වාමීන් වහන්සේ මම මේ ඔෆිස් එකේ ගෙදර ඉඳන් වැඩ කරන්නේ. උටුවේ වාඩි වෙච්ච ගමන් ස්වාමීන් වහන්සේ ඔව් මාව නන්නතර වෙලා යන ස්වාමීන් වහන්සේ ඉතින් ඊට පස්සේ මට අර මේ වැඩේට හිත යොදා ගන්න බැරි වෙනවා වගේ. සමහර වෙලාවල් තියෙනවා ස්වාමීන් වහන්සේ මට ඔය දැන් ගොඩක් වෙලාට මේ මගේ ජොබ් එකේ හැටියට සමහර රිසර්ච් පේපර් කියවන්න වෙනවා මට. ඉතින් සමහරවිට ඒක කියවුවද නැද්ද කියලා මට හිතා ගන්න බෑ. සමහර ආයි වෙලාවල් ස්වාමීන් වහන්සේ මාව ඒකටම සමාධි වෙලා වගේ. එතකොට මම පොඩ්ඩක් ආයි සැක හිතෙනවා මම මේකට ඇලිලා ගිහිල්ලා මගේ භාවනාව කරගන්න බැරි වෙයිද කියලා. ආපහු එතනදී අර නිකම් විපිලිසර ගතියක් ඇවිල්ලා පොඩ්ඩක් එතනත් මම සමාවෙන්නේ වචන කියලා නන්නත්තර වෙලා කියනවා.
ඔව්. ඒක තමයි. අපි ඔතෙන්දී ඇත්තටම නිකන් දැන් පොඩ්ඩ හිත ගැනම තව තේරුම් ගන්නයි තියෙන්නේ. දැන් අපි කොහොමද කියන්නේ නිමිති ගන්න ගිහිල්ලා ඒවත් එක පැටලිලා කතන්දර ගොතා ප්‍රපංච වලට යෑම කියන එක එක අන්තයක්. ඊට පස්සේ හිත නිමිති නොගෙන සම්පූර්ණ මේ නිමිති නොගන්නා තත්වය තුළ හිත නිකන් බරපතල සමාධියක් අස්සට යෑම කියන එක තව අන්තයක්. එහෙමයි. එතෙන්දී කියන්නේ සමාධියට ඉන්න පුළුවන් දැන් අපි වෙන කිසිම දෙයක් එන්නේ නැහැ. අපි නිකන් තාප්පයක් බැඳා වගේ අපි තියන් ඉන්නවා. අපේ ගෙදරට බලු බල්ලෙක් එන්න දෙන්නේ නැහැ කියලා මේ එහෙම ඉන්න පුළුවන් නේ. නේද? තාප්පයක් ගහගෙන. ඒක තව ක්‍රමයක්. එතන තියෙන්නේ ටිකක් අර සමාධිය මුල් කරගෙන යන ගතිය. පස්සේ හිතන්න වටේ පිටේ කවුරුත් නැහැ කියලා අපි ඉන්නේ කාන්තාරයක් කියලා. කාන්තාර කියන වචනේ එච්චර හරි නෑ. මේ ඒ කියන්නේ අපි ඉන්න ප්‍රදේශේ කවුරුත්ම නැහැ. එන්න කවුරුත් ඇත්තේ නැහැ. එහෙමනම් ඉතින් අපිට තාප්පයක් ඕනෙත් නැහනේ. ඒතර අපි හැබැයි හරිම නිදහස්, හරිම රිලැක්ස්. අපිට වටෙන් පිටෙන් බාධාවක් එయ్య කියලා නැත්තම් ඒගොල්ලෝ ඇවිල්ලා අපිට කරදර කරයිය, හිරිහැර කරයිය, පැටලෙయ్య කියලා එහෙම බලාපොරොත්තුවක් නැහැ. එහෙම අවදානමක් අපිට නැහැ. එහෙමනම් අන්න අපිට බොහොම සුවසේ ඉන්න පුළුවන්, සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. දැන් ඒ කතා කරන්නේ තව පැත්තක්නේ. දැන් එතකොට අපි උත්සාහ කරන්න තියෙන්නේ අන්න ඒ තුන්වෙනියෝ කියපු தත්ත්වේ. ඒ කියන්නේ අපිට පුළුවන්ද දැන් මෙහෙම මම උදාහරණයක් කියන්නම්කෝ. දැන් ඕකේ උපරිම මට්ටමක් කියන්න වෙන්නේ ඉතින් රහතන් වහන්සේගේ මට්ටමක්. දැන් රහතන් වහන්සේ කෙනෙක් ගැන විස්තර කරද්දී දැන් සූත්‍ර දේශනා අනුව අපිට හිතා ගන්න තියෙන්නේ උන්වහන්සේට රූප නොපෙනෙනව නෙමෙයි. තේරුණාද? උන්වහන්සේට රූප නොපෙනෙනව නෙමෙයි. හැබැයි හිත ඒ රූපත් එක්ක පැටලෙන්නේ යන්නේ නැහැ. යන්න උවමනාවක් නැහැ. දැන් උන්වහන්සේගේ හිතේ රාග ద్వේෂ මෝහ සම්පූර්ණයෙන්ම දුර වෙලා නිසා දැන් අපේ හිතට අපිට තියෙන ප්‍රශ්නේ ඒකනේ. අපි මේක පුරුදු කරාට තාම අපේ ඇතුලේ රාග ద్వේෂ මෝහ තියෙනවා. තේරුණාද? ඒ නිසා කොයි වෙලාවෙ අපි ගිහිලා මේක එක පැටලෙයිදෝ කියලා පොඩි අවිනිශ්චිත භාවයක් තියෙනවා. සමහරවිට නිකන් අපි උදාහරණයක් වශයෙන් කියනවා ඒ තරම් දැකුම් කළු දෙයක් එක්ක දැකුම් කළු නැති දෙයක් එක්ක නොපැටලෙවි ඉන්න පුළුවන්. තේරෙනවද මම මේ කියන එක? ඒ තරම් ලස්සනක් නැහැ, හැඩයක් නැහැ, මේකක් නැති ගානක් නැතුව අපිට ඉන්න පුළුවන්. අපේ හිත ආරක්ෂා කරගෙන ඉන්න පුළුවන්. හැබැයි බොහොම මේ ඇහැ ගන්න ඇහැ පිනවන දෙයක් ආවොත් එහෙම බොහොම බරපතල දර්ශනයක් මේ වුණොත් ටක් ගාලා ගිහින් නිමිති ගන්න පුළුවන්. අපේ සීමාව තාම ඒ යම් මට්ටම් වල තියෙන්නේ. පූර්ණ වශයෙන් අපි ගාව මේ රාගය දුර වෙලා නැහැ. ඒ නිසා අපේ හිතේ තාම අවදානමක් තියෙනවා. හැබැයි ඉතින් අපි උත්සාහ කරන්න තියෙන්නේ අපි අවධානයෙන් ඉන්නත් ඕනේ, සිහියෙන් ඉන්නත් ඕනේ. හැබැයි පොඩ මේ හිතේ තියෙන රාගය හඳුනගෙන දුරු කරන මාර්ගයකට අපි අවතීර්ණ වෙන්න ඕනේනේ. එහෙම නැතුව අපි හැමදාම අපිට මේ බංකර් එකට වෙලා ඉන්න බැහැනේ. අපි ඒක තමයි මට ගැටලුව ආවේ. දැන් එහෙම මේක ඕකටද මේක කරන්න කියලා මේ සමහරවිට හිතෙනවා ස්වාමීන් වහන්සේ. මේ මොකද්ද කියලා ඉවරලා. ඔව්. ඒක තමයි අපි දැන් ඔය වැඩක් වුණත් කරද්දී අපිට නිමිති ගන්න වෙයි සමහරවිට. නැත්නම් මේ වැඩෙත් එක්ක අපිට ඉන්න වෙයි. ඒ ගැන පොඩ්ඩක් හිතන්න, අනාගතයත් ගැන ප්ලෑන් කරන්න අපිට අවස්ථාව වෙනවනේ. ඉතින් අපි එතෙන්දී බලන්න ඕනේ කොහොමද දැන් මේ වැඩේ කරා. හිතන්න ඔයා දැන් පැය දෙකක් ওই වැඩේ බැහැලා කරා. මේ වැඩේ කරලා අත ගත්තට පස්සේ දැන් ආයිමත් ඔයාට අරවම මතක් වෙවි එනවනම්. එතකොට තියෙන්නේ අරව අන්න එතන තමයි නිකන් අරව නිකන් කිදා බැහැලා තියෙන්නේ. ඒ කියන්නේ ඒව නිකන් ආයි නිකන් ඔයා මේ මොකද්ද ගලක කෙටුවා වගේ ඒවා මතක තියාගෙන. එහෙම අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍ය නැහැ. ඒ වැඩේ කරද්දී ටට්ටක් ගාලා ඒ වැඩේට උමනා කරන දේවල් අපි හිත ඇතුළට ගත්තා නිකන් හරියට කියනවා නම් නිකන් මේ රැම් එකට ගත්තා වගේ. ඔයා රැම් එකට ටට්ටක් ගාලා උමනා කරන ටික ගත්තා. ඒ වැඩේ කළා. හැබැයි මැෂින් එක ඕෆ් කරාට පස්සේ රැම් එක හිස්. ඔන්න ඒ වගේ තත්ත්වයක් තමයි දැන් අපිට තියෙන්නේ. ඒ වැඩේ කරද්දී අපි හොඳ රැම් එකක් දාගන්න මේ දවස්වල. රැම් එක වැඩි කරන්න. පුළුවන් තරම් රැම් එක වැඩි කරගෙන උපරිම රැම් එකකින් ප්‍රයෝජනය ගත්තා. ඊට පස්සේ වැඩේ උර්ජ ගමන් කම්පියුටර් ඔෆ් කළා. රැම් එක දැන් සම්පූර්ණ 100% ෆ්‍රී. දැන් ආයෙ හිත කතන්දර ගන්න නැහැ, නිමිති නැහැ හිතේ. හිත ආයෙත් නිකන් බොහොම සංසිඳු වෙලා තියෙනවා. ආයෙ අර වෙච්ච දේ ගැන කරපු දේ ගැන මොකක්වත් ඒකෙන් මමෙක් හැදිල්ලක් අරක හොඳට කළා මේක හොඳට කළා අරක කරන්න බැරි වුණා. ඉතින් ඕක 100% කරන්න බෑ. මතක් වෙනවා. මම මේ උපරිම මට්ටම මම මේ කියන්නේ. තව පොඩි එක ප්‍රශ්නයක් අහන්න අවසරයි ස්වාමීන් වහන්සේ.
දැන් සෝන මම හවසට දැන් ගෙදරනේ ඉන්නේ. ඉතින් මොනවාක්වත් කරන්නේ නැති ඉඳ හවස යනවා පැයකමාරක් විතර ඔය ඇවිදින්න. යනකොට මම ඉතින් සක්මනේ විදිහටම තමයි යන්නේ. දැන් ගෙදර කරනවට වඩා පොඩ්ඩක් වේගෙන් ඇවිදිනවා. ඒ ඇවිදිනකොට ස්වාමීන් වහන්සේ මම ඔය දැන් ඔය ඉස්සර ඩ්‍රින්ක්ස් ගත්තා ගොඩාක්. දැන් අර බීලා ඇවිදිනවා වගේ තමයි යන්නේ. මම දන්නවා දැන් මම මේ ඉන්නේ මේ ඔය non local කියලා අපි කියන මොකද ඇඩ්‍රස් නෑ වගේ තමයි ඉන්නේ. ඒත් මම යනවා ස්වාමීන් වහන්සේ. ගිහිල්ලා ඉවරලා සමහර වෙලාවට මට තේරෙනවා ආපහු නිකන් අර මම හිතන්නේ මං කියන විදිහ හරි වෙන්නේ නැති මම මෙයා කියන එක්කන ආයෙනවා ආපහුන්න ඇවිදිනවා ඊට පස්සේ ආයෙ නැති වෙලා යනවා සමහර වෙලාවට මං ගෙදරට එනකොට ස්වාමීන් වහන්සේ දැන් මට තේරෙන්නේ නැහැ දැන් මම ගෙදරට යනවා තමයි දැන් මොකද්ද කරන්න ඕනි කියලා ඉවරලා අන්න මේ ඒ වගේ අවස්ථාවක ස්වාමීන් වහන්සේ කොහොමද මම ඇත්තටම ඔතනදී එක අතකින් හරි කන්ෆියුෂන් එකක් තියෙනවා. දැන් අපිට සමහරලාට වැඩක් කරද්දී අපිට පුජ්‍යලයක් වෙන්න වෙනවානේ. එතෙන්දී පොරක් වෙන්න වෙනවා. එතකොට පොඩ්ඩක් ඉතින් අර පැටලෙන්න පුළුවන්. දැන් කොහොමද මම මෙතනදී පොරක් වෙලා කෙනෙක් වෙලා මේ වැඩේ කරන්නේ කොහොමද? ඒ ඇස්සේ මම මෙතෙන්දී මමත්වයක් හදන්න නැතුව මාන්නයක් හදාගන්න නැතුව ඉන්නෙත් කොහොමද? ඉතින් ඔතන හරි දෙපැත්තක්නේ කතා කරන්නේ. දැන් මාව මෙතන දැන් කට්ටිය පොරක් කරලානේ තියෙන්නේ. දැන් මම විතරයි කතා කරන්නේ. දැන් මම ඔක්කොමලා ප්‍රශ්න අහනවා. දැන් මාව පොරක් කරලා තියෙන්නේ. ඉතින් මං කොහොමද මේකෙන් මාන්නයක් හදාගන්න නැතුව මම නිකන් අර නිකම් භික්ෂුවක් විතරක් කියාගෙන මම කොහොමද ඇතුලෙන් තියාගන්නේ. ඉතින් ඕක ඉතින් අපි මේක හරහා ගිහිල්ලා මොනේ තේරුම් ගන්න. එහෙම නැතුව ඉතින් අපිට මොකක්වත් වැඩක් නොකර පැත්තකට වෙලා එහෙම ඉඳලා මේක තේරුම් ගන්නත් බෑ. අපි වැඩක් කරන්න යන්නත් ඕනේ. ඒ වැඩේ කරන්න ගියාම අනිත් අයව අපිව පෙඩස්ටල් එක උඩ තිබ්බට පස්සේ අපි මමත්වයක් හදාගන්න නැතුව මාන්නයක් හදාගන්න නැතුව පුජ්‍යල ස්වභාවයක් හදාගන්න යන්න නැතුව වැඩේ කළා එතනින් ඉවර කරලා. එච්චරයි. ආයෙත් අර කරපු වැඩේ ගැන හිතා එතෙන්දි මං අරම කරා එතෙන්දි මං මෙහෙම කරා කට්ටිය මේ විදිහට අප්පුඩි ගැහුවා මේ විදිහට කෑ ගැහුවා කියලා මේ අපි ඒකේ හොඳ පැත්ත හෝ නරක පැත්ත හිතා අපි ඒකෙන් කෙනෙක් හදන්න ගියොත් අන්න එතෙන් තමයි ආයෙ පැටලෙන්නේ. ඒ නිසා අපිට මේ වැඩ කිරීම හරහා ලැබෙන අභ්‍යාසය තමයි ඒක. අපිට පුළුවන් ද වැඩේ විදිහට කරනවා. එච්චරයි. මේ වෙලාවේදී මට මේක පැවරුණා. මේක තමයි කරන්න තියෙන වගකීම. උපරිම විදිහට කරා එච්චරයි. ඉන් එහා ඉතින් මේකට බාධා ආව දේවල් ගැන ආපු අය ගැන නාපු අය ගැන දෝතරණි නටන්න දෙයක් නැහැ. වැඩේ කරන්න දුන්නා. වැඩේ කරා අතල්ලා දැම්මා. ඉතින් අපිට ඒ වගේ යන්න පුළුවන් නම් හිතට මේ වැඩේ නිසා ටෙන්ෂන් එකක් එන්නේ නැහැ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් එක නිර්ණායකයක් තමයි ඒක. දැන් අපි මොකක් හරි වැඩක් අල්ලගෙන බදාගෙන ඒක මෙහෙම වෙන්න ඕනේ අරම වෙන්න ඕනේ කියලා ඕන්ට වඩා දැඩි ග්‍රහණයකින් කරන්න ගියා හැම තවස්තාවෙදිම හිතේ ටෙන්ෂන් එකක් එනවා. හිතේ යම්කිසි ආතතියක් ගොඩ නැගෙනවා. හැබැයි යන විදිහට ඔහේ කරන්න ඉඩ හැරලා Tamanට උපරිම ශක්තියෙන් කරනවා බැරි ටික ඉතින් අත්තලා දානවා කියලා ඒ විදිහට අපිට යන්න පුළුවන් නම් ඒ හරහා ආතතියක් එන්නේ නැහැ. අපිට ඔන්නේ ආතතිය කියන සාධකය මූලික කරගෙන ආතතිය කියන සාධකය පදනම් කරගෙන අපිට පුළුවන් අපි කරන වැඩේ නිවැරදිද නැත්නම් අපි කරන ක්‍රමය අපි කරන කලාව නිවැරදිද කියලා තේරුම් ගන්න. ඉතින් දැන් ඔය හිත මොකක්වත් අල්ලන්නේ නැති මට්ටමේදී ආතතියක් නැහැ. එහෙමයි. ඔව් දැන් හිත මොකක්ද දැන් ඔයා හිතන්න ඔයා රිසර්ච් පේපර් එකක් කියවනවා. රිසර්ච් පේපර් එක කියවද්දිත් ඔයාට උතන සමබරතාවයක් තියාගන්න පුළුවන් නේ. ඔයාට පුළුවන් ඕක තුල මහා විදිහට මේ බොහොම බරපතල විදිහට පැටලීගෙන ගැඹුරට ගිහිල්ලා වෙන මුළු ලෝකෙම අමතක කළා ඕක කියවන්නත් පුළුවන්. ඒක ක්‍රමයක්. එහෙම නැත්නම් ඔයාට ඕකට පොඩ්ඩක් හිත යනවා ආයි වෙන කොහෙදෝ හිත යනවා ආයෙත් චුට්ටක් හිත යනවා ආයෙත් හිත කොහෙදෝ නන්නත්තර වෙනවා ආයෙත් පොඩ්ඩක් හිත යනවා ආයෙත් හිත නන්නත්තර වෙනවා. ඒ තව ක්‍රමයක්. දැන් ඔය අන්ත දෙකක්නේ අපි කතා කරන්නේ. දැන් ඔය අන්ත දෙකෙන්ම මිදිලා අපිට පුළුවන් නිකන් මේ කන්ටෙන්ට් එකයි මේක ඇතුලේ තියෙන අන්තර්ගතයයි මගේ තියෙන අවධානයයි අතර එක්තරා අන්දමක සමබරතාවයක් පවත්වන්න පුළුවන්ද? ඒක තුල බොහොම බරපතල විදිහට බහින්න යන්නෙත් නැහැ. හැබැයි වෙන දේවල් ගැන කල්පනා කර එළියේ යන්නෙත් නැහැ. එතන තියෙනවානේ හරිම සියුම් සමබරතාවයක්. අන්න ඒ බඳු සියුම් සමබරතාවයක් අපිට හදාගන්න පුළුවන් නම් හැම වැඩකදීම ඒ වැඩෙන් ආතතියක් හදාගන්නෙත් නැතුව වැඩෙන් මමෙක් පුජ්‍යලයක් හදාගන්නෙත් නැතුව වැඩේ කරන්න පුළුවන් ගතියක් තියෙනවා. හැබැයි ඉතින් ලේසි නැහැ. මොකද අපේ හිත පුරුදුලා තියෙන්නේ අර අන්ත දෙකේ හැසිරෙන්න. එහෙමයි සර්. ඒක තමයි පුහුණුවක් වෙන්නේ. ඈ එහෙමයි සෝන්නාංශ මට ගොඩක් පැහැදිලි සෝන්නාංශ මට ඇත්තටම ඔය සෝන්නාංශ කියන්නේ ඒකත් අත්දැක්කා. ඒ අත්දැක්කම වෙන්නේ සෝන්නාංශ ආයෙසක කරනවා මේ භාවනාව වෙන්නේ නැහැ මේක හොඳ නැහැ කියලා හරි නියුට්‍රල් සෝන්නාංශ ඒ වෙලාවේදී මුකුත් නැහැ කියන දේ අර නිකන් මේ අපි කියන්නේ ගලයකට වගේ හොඳට මතක් වෙගෙන යනවා ටෙන්ෂන් එකකුත් නැහැ. ඊළාට බලනවා මේම වෙන්න බෑ මේ භාවනාවේ පොඩි වැරද්දක් වෙන්නත් දන්නෙත් නැහැ කියලා. උන ආයි අර
සැකේ එනවා ස්වාමීන් වහන්සේ. සැකේ ඇවිල්ලා ආපහු අර ආපු මේ රිද්ම් එක හැමම ආයි නැති කළා දානවා. හරි. ඔව් උත්සාහ කළ බලමු ඉතින්. හොඳයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගොඩක් පිං ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. ඔව් අද අපිට හැබැයි දැන් නවත්තන්න වෙනවා. තව ප්‍රශ්න තියෙනවා එක වනේද කමල්? අවසරයි සාන්ත තව ප්‍රශ්න 3ක් තියෙනවා කෙටියෙන් එහෙනම් බලමු විනාඩි 5ක් ඇතුළත තුනම ආන්සර් කරන්න ඕනේ හැබැයි. හරි. එහෙනම් මම ඉස්සෙල්ලා සාන්ත කමටහන් වார்த்தාවක් තියෙනවා මම ඒක ගන්න සාමාන්‍ය අලුත් කෙනෙක්. මම ආරාධනා කරන ධර්මපාල මහත්මයාට මයික් එක මොරටුවේ සම්බන්ධ වෙන ධර්මපාල මහත්මයාට මයික් එක අන්මියුට් කරලා කතා කරන්න ස්වාමීන් වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. කියන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම ධර්මපාල කතා කරන මොරටුවෙන් ස්වාමීන් වහන්සේ. ඔව්. මම දැන් මෙතන මාස එකමාරක් විතර නිසරණ වනේ භාවනාව කරගෙන මේවා කරගත්තා. ඒකළු ස්වාමීන් වහන්සේ අන්තිම සතියේ මම තව සතියක් තියදී ආවෙත් මේ ස්වාමීන් වහන්සේ මේ බෙල්ලේ අමාරුවක් තිබුණා. දැන් ගෙදර ඇවිල්ලා මම භාවනාව කරගෙන යනකොට ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව මට ඒ විදිහට කරගෙන යන්න පුළුවන්. පරියන්කේ ස්වාමීන් වහන්සේ වෙනදා මම පැය දෙකක් කරගෙන ගියා. ස්වාමීන් වහන්සේ දැන් පැය භාගයක් කරනකොට මට මේ වෙන වේදනාවල් එන්නේ නැහැ. මේ බෙල්ලේ එක තැනක් ස්වාමීන් වහන්සේ වේදනාවක් එනවා ස්වාමීන් වහන්සේ. ඒක මම ඒක කොහොමද මේ මග ආරෝගන මගේ මේ පරියන්කේ දිගටම වෙනද කරා වගේ කරන්න කියලා මට ඒක ඔබ වහන්සේගෙන් දැනගන්න. ඔව් බලන්න ඉතින් මොන හරි පොඩි වෙදකමක් කරගන්න. බාම් ටිකක් එහෙම නැද්ද ඔය හරිය? ඔව් ස්වාමීන් වහන්සේ ඒවා ජෑවා ඒවා ගාන වෙලාවට ටිකක් අඩු වෙලා ඒක කරගන්නවා. ඒ වුණාට පැය භාගයක් විනාඩි 45ක් වගේ තමයි ඉන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. පැය භාගයක් වගේ තමයි ඉන්න පුළුවන්. එතකොට වේදනාව වෙනවා ස්වාමීන් වහන්සේ. බලන්න තමන්ගේ ඉරියව්ව පොඩ්ඩක් සකස් කරගන්නයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් භාවනාව කෙරෙද්දී අපිට යම් කායික අපහසුතා මතුවෙන්න පුළුවන්. හැබැයි භාවනාව ටිකක් ඉතින් අර හිතේ ඒකාග්‍රතාවය හැදිලා හිත සැහැල්ලු වෙලා කය සැහැල්ලු වෙලා එනකොට තමයි වේදනා තත්ත්වයන් මගහැරෙන්නේ. ඉතින් හැර අපිට කායික ඇත්ත වශයෙන්ම අපේ යම්කිසි අමාරුවක් තියෙනවා නම් ඉතින් ඒකට යම්කිසි බෙහෙතක් හේතක් කරන එක තමයි අවශ්‍ය වෙන්නේ. පොඩි ව්‍යායාම ටිකක් එහෙම කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. තේරුවන් සරණයි. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. එහෙම සංස ඊළඟ ප්‍රශ්නේ මම ගමු මිලින්ද සමරසේකර මහත්මයාට මහත්මයාට ආරාධනා කරන ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. කාලවලවත් එක කෙටියෙන් ඉදිරිපත් කරන්නම්. පසුගිය ස්වාමීන් වහන්සේ වාරයේදී මේ ලොකු ස්වාමීන් වහන්සේ මට කමඨහන් සුද්ධ කරනකොට මතක් කරා පරයන්කෙන් නැගිට පසු ඇති වෙලා තියෙන මගේ නිර්වින්දන ස්වභාවය කොපමණ වේලාවක් පවතිනවද කියලා බලන්න. ස්වාමීන් වහන්සේ දැන් සක්මණෙන් හා පරයන්කෙන් පසු කරන වැඩවලදී ස්වාමීන් වහන්සේ ශරීරය එවෙලාවට මේ සිදුවන කාර්යයන් සිදු කිරීම සිද්ධ කරනවා. කලින් අරමුණු කරගත්ත දෙයක් සිදු කිරීමක් නොවන ගතියක් පවතිනවා. ඉතින් මෙම තත්ත්වය නිසා ස්වාමීන් වහන්සේ එදින්දා ජීවිතේ කටයුතු ගොඩක් දැන් මගහැරිලා තියෙන ගතිය තමයි තියෙන්නේ. සමහර අවස්ථාවල ස්වාමීන් වහන්සේ මේ හිතලා කරන්න අවශ්‍ය වෙන කටයුතු වලදී සහ කෙනෙක් එක්ක කතා කරනකොට වගේ ඒ අරමුණු ගැනීම සිද්ධ වෙන බව දැනෙනවා. ඉතින් පොදු හැඟීමක් ඇතිලා තියෙන මේ මමයා නැතිවත් සමහර කාර්යයන් කිරීමට අපහසු ගතියක් ස්වාමීන් වහන්සේ. වහන්සේගේ අවවාද අනුශාසන බලාපොරොත්තු. ඔව් ඇත්තටම දැන් අපි සතිය දිනු කරන්න අන්න ඒ වගේ අපි ගැන දැන් ඔය යම් අවබෝධයක් නැවිලා තියෙන්නේ. දැන් තමන් ගැනම යම්කිසි ස්වයං අවබෝධයක් අපිට එන්න ගන්නවා. සාමාන්‍යයෙන් අපේ හිත අපිත් එක්ක නෙමෙයි තියෙන්නේ වෙන බාහිරේ වෙන දේවල් හොයා ඒවා ගැන හිතේ මොන හරි මනාපකම් ඇති කරගනිමින් අපි සම්පූර්ණයෙන්ම එළියට ගිහිලා තමයි ඉන්නේ. නමුත් දැන් අපි සිහිය දිනු කරන්න දැන් අපි ගැන අපිට තේරෙනවා. මෙන්න මෙතනදී තමයි මම මොන හරි වැරද්දක් කළේ. මෙන්න මෙතනදී තමයි මම එක් වශයෙන් හැදුවේ. මෙන්න මෙතනදී තමයි මම පුජ්‍යලයක් වශයෙන් ඉස්මතු වෙන්න ගියේ. කියලා අන්න අපිට අපි ගැනම තේරෙනවා. අපි කරන මෝඩකම් ටිකම අපිට තේරෙනවා. ඉතින් ඒකේ වැරද්දක් නැහැ. ඉතින් අර කෙලස් එනවා තාමත් හැබැයි කෙලස් වල තියෙන බලගතු බව නිසා තාම කෙලස් වලට අහු වෙනවා. 100% තාම කෙලස් වලින් මිදිලා කටයුතු කරන්න තාම මට බෑ. කියලා ඉතින් අපි තේරුම් ගන්නවා. මේ කිසි වැරද්දක් නැහැ. ඒක අපි නැවත කරද්දි තන්න දැන් ඔන්න අපිට අපේ හිතේ ලෝභයක් පහළ වෙනවා. තාම ඒක හරි ප්‍රබලයි. අපිට නවත්ත ගන්න බෑ. අපි ඒකට අනුව වහලෙක් වගේ කටයුතු කරා. හැබැයි තේරුම් ගත්තා. මෙතෙන්දී ක්ලේශයක් පහළ වුණා. මම ඒකට අහු වුණා කියලා. හැබැයි පුංචි පසුතැවිල්ලක් තියෙනවා. හැබැයි ඊළඟ දවසෙත් හැබැයි හොඳට තතියෙන්මයි කරන්නේ. ඉතින් ඔහොම කරන්න අර අපි ඒ ලෝභයේ ලෝභය නොදැන අපි ඉස්සර කරා වගේ නෙමෙයි දැන් දැනගෙන කරන්නේ.
පස්සේ දැනගෙන කරන්න බැරි වෙන කත්වයක් එනවා. දැනගෙන කරනවා කියන්නේ දැන් ලෝභය ආවට පස්සේ අපි දැනගන්නවා මේක මට තේරුමක් නැත්තම් කරලා ඊට පස්සේ අතල්ලා දානවා. අන්න ඒ කියන්නේ ඒ පැමිණෙන ක්ලේශයට විරුද්ධ වෑමේ හැකියාවක්, හිතේ පහළ වෙන ක්ලේශයේ වශයෙන් දැකීමේ හැකියාවක්, ඒකට වහල් නොවීමේ හැකියාවක් පස්සේ මතුවෙන්න ගන්නවා. ඒ නිසා එකපාරට ඉතින් මේ මොකක්ද ඒ කියන්නේ අධෛර්ය වෙන්න එපා. ඔහොම තමයි පටන් ගන්න. අපි සතිය දියුණු කිරීම හරහා අපේ අතින් සිද්ධ වෙන වැරදි ටික අපේ අඩුපාඩුකම් ටික අපිට තේරෙන්න ගන්නවා. පස්සේ අපි හිමීට අපිම නිවැරදි වෙන්න ගන්නවා. අපේ චර්යාමය වෙනසක් වෙන්න ගන්නවා. ඒක අපිම කරන්න ඕනේ. බුදුහාඳුරන්ට ඇවිල්ලා පෙන්වන්න බෑ මෙන්න මේ තැන් ටික හදාගනින් කියලා. අපේම වැරදි ටික අපි දිනු කරන සතිය හරහා තේරුම් අරගෙන එතන අපි හදාගන්න උත්සාහන්ත වෙන්න ඕනේ. එහෙමයි සවින්දස්. හොඳයි. බොහොම අවසරයි සාංශ අවසාන ප්‍රශ්නය යොමු වෙලා තියෙන බ්‍රිස්බේන් වලින් සුරංගනී මහත්මිය මේ අවස්ථාව. හොඳයි. අවසරයි ස්වාමින් වහන්සේ. මම පරයන්කේ අත්දැකීමක් තමයි ඉදිරිපත් කරන්න හිතුවේ. දැන් මාස 3-4ක ඉඳලාම කම්පන චංචල නොදැනී ගිහිල්ලා හිස් තැනකට යෑමත් නොදැනෙන තැනකට යෑමත් වගේ අතර ගිහින් ඊට පස්සේ ආපහු ගොඩ සිතුවිලි එන කාලයක් තිබුණා. ඊට පස්සේ ඒ සිතුවිලි දිහා තමා බලාගෙන හිටියේ. මම ලොකු ස්වාමීන් වහන්සේටත් කමඨහන් වාර්තා විදිහට දේවල් ඉදිරිපත් කරා කාලෙන් කාලේ. ඊට පස්සේ දැන් තියන්නේ ඒ සිතුවිලි එනවා. ඒ සිතුවිලි බලාගෙන ඉන්නකොට ගොඩක් කිව්වේ ඒ සිතුවිලි එක්ක ගැටෙන්නේ නැතුව බලාගෙන ඉන්න කියන එකයි. ඒ සිතුවිලි දිහා බලාගෙන ඉන්නකොට විනාඩි 20ක් 30ක් වගේ යනවා ඇති මම හිතන්නේ. නිකන් එකපාරට සිතුවිලි නිකන් සවලකින් අස් කරනවා වගේ ගොඩ අස් වෙලා ගිහිල්ලා සිතුවිලි අඩු වෙලාවක් එනවා. එහෙම සිතුවිලි අඩු වෙලාවකට ගිහිල්ලා මොකුත්ම සිතුවිලි නැති තැනකට වගේ යවෙනවා. එහෙම ගියාට පස්සේ ටිකක් වෙලා ඉන්නකොට මටම පේනවා මං ඒ තැනට රුචියක් කැල්මක් දක්වනවා කියන එක. ඒක දැනුණාම මම ආපහු එතනින් එළියට ඇවිල්ලා ආපහු අර මුළු වගේම සිතුවිලි වලටම එකතු වෙලා සිතුවිලිම ආපහු දකින්න ස්වභාවයක් තමයි පරියන්කේදී දැනෙන්නේ. ඔව්. මම හිතන්නේ දැන් ඔය කියන කතාව හරි. ඒ කියන්නේ දැන් අපි සිතුවිලි වල පරතරයක් ඇති වෙලා සිතුවිලි නැති තැනක් අපිට හම්බ වෙනවා. හැබැයි එකපාරටම අපි අර වගේ තීරයක් උතෙන්ට දාන්න ගියොත් එහෙම මේකේ මේ රුචියක් මට දැන් පහළ වෙලා නේද මේකත් ඕනේ නැහැ කියන එක දාන්න ගියොත් අපි ඉක්මන් වැඩි. කියන්නේ තාම මම මේ මොකක්ද ඒකට කියන්නේ ඉනිමග නගමින් ඉන්නේ. තාම උඩට ඇවිල්ලා නැහැ. උඩට ඇවිල්ලා නැති අතරෙම මම ඉනිමග අතාරිනවා. තාම අපි එතන තහවුරු වෙලා නැහැනේ. ඒ නිසා දැන් ඔය සිතුවිලි නැති ස්වභාවයට මගේ හිතේ රුචියක් පහළ වෙනවා කියන එක ස්වාභාවිකයි. ඒක තවදුරටත් ප්‍රගුණ කරන්න. ඒක පාටම රුචිය අයින් කරන්න යන්න එපා. දැන් තමන් හිටපු ඒ සිතුවිලි බහුල ව්‍යාකූල තත්වයට සාපේක්ෂව දැන් තියෙන සාමකාමී බවක්නේ. ඒ සාමකාමී බවට નિરાයාසයෙන් අපේ හිතේ කැමැත්තක් පහළ වෙනවා කියන එක ස්වාභාවිකයි. ඉතින් එතකොට ඒ தত্ত্বය අපි අතහරින්න ඒ මත්තමේ අපි හොඳට හිත තහවුරු වෙලා තියෙන්න ඕනේ. අපි ඒතර නැත්තම් වෙන්නේ අපිට අල්ලපුවත්තත් නැහැ, පය ගහපුවත්තත් නැති වෙනවා. අපි තාම හිත දියුණු කරන්න කලින්ම අර මට්ටම අපේ හිතේ බහුලීකృత කරන්න කලින්ම අපි ඊට වඩා එහා තියෙන තියර එකක් මෙතෙන්ට දාන්න ගිහිල්ලා. ඒ නිසා මේ தત્ත්වයේ හොඳට හිත තහවුරු වෙන්න දෙන්න. ඇත්තටම අද අපි කතා කරපු දේශනාවෙදිත් අපේ සාකච්ඡාවෙදිත් ඒකයිනේ අපි කතා කළේ. ඔන්න විනාඩියක් ඔන්න මේ தત્ත්වේ පහවුරු කරගන්න. විනාඩි 2ක් තහවුරු කරනවා. විනාඩි 5ක්, විනාඩි 10ක්, විනාඩි 20ක්, විනාඩි 30ක්. එහෙම අපේ හිත මේකට පුහුණු කරන්න ඕනේ. පුහුණු කරාට පස්සේ අන්න අපිට තේරෙනවා දැන් මෙහෙම හැකියාවක් තියෙනවා මට ඕන වෙලාවක එතෙන්ට යන්න පුළුවන් සක්මනේදීත් මට එතෙන්ට යන්න පුළුවන් ඊට පස්සේ අන්න ඔය කතා කරන තියර එක එතෙන්ට යොදන්න පුළුවන්. එතකොට දන්නවා මේක දැන් කැමැත්තක් තියෙනවද මට මේක නිකන් අට වුමනා අනවශ්‍ය ආශාවක් තියෙනවද දැන් මට හැමතිස්සෙම මං වාඩි වෙන්නේ මෙතෙන්ට යෑමේ වුමනාවෙන්ද කියලා දැන් මේ හැබැයි මේ தත්ත්වය ගන්න පුළුවන් මට්ටමකදී ඒක දාන්නේ. තාම මේ හදාගෙන යන මට්ටමකදී නෙමෙයි. ඒ නිසා තාම හැදෙන මට්ටමක් තියෙන්නේ. එහෙනම් මේ தත්ත්වය හොඳට හිතට ප්‍රගුණ වෙන්න දෙන්න. හිතට හඳුනා ගන්න දෙන්න. මෙහෙම හැකියාවක් තනියෙන් සිටීමේ හැකියාවක් සිතුවිලි වලින් තොරව සිත පැවැත්වීමේ හැකියාවක් තියෙනවා කියන එක හොඳට ඒත්තු ගැන්වෙන්න හිතට අවස්ථාවක් දෙන්න.
කලබල වෙන්න එපා. අර එහා තියෙන ලොකු මේ ඇඩ්වාන්ස් තියරි එකක් මෙතනට දාන්න කලබල වෙන්න එපා. එහෙමයි. හොඳයි. සාමාන්‍ය ජීවිතයේදී නම් ස්වාමීන් වහන්සේ ගොඩ ඉතින් රුචි අරුචිකම් කරන එක වළක්වා ගන්න බෑ. හැබැයි ඒක දකිනවා. හොඳයි. මම මගේ කැමැත්තට බැඳීම් ඇති වෙනවා කියන එක. ඒ වුණාට ඉතින් ඒ වගේ දේවල් වළක්වා ගැනීමේ හැකියාවක් නම් නැහැ. ඔව් ඒක තමයි. ටික ටික තමයි. ඒක තමයි අර කලින් කෙනාටත් මම මේ කියන්න උත්සාහ කළේ. කියන අපි සතිය දිනු කරන්නේ අපේ හිතේ තියෙන රුචි අරුචිකම් අපිට තේරෙන්න ගන්නවා. මෙතෙන්දී මම නිකන් බයස් වුණා. මෙතෙන්දී මම නිකන් මගේ තියෙච්ච රුචියට වැඩ කළා. මෙතෙන්දී මම නිකන් ඒක මගේ හිතේ පහළච්ච අකමැත්තට වැඩ කළා. කියලා ඉතින් අපේම තියෙන මේ අපිම කරපු සංස්කරණ ටික අපිට තේරෙන්න ගන්නවා. එහෙම තේරුම් ගත්තොත් විතරනේ අපිට ඒකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ තේරුම් ගැනීම කියන එක නිවැරදි කියලා හිතා ගන්න. නැතුව අපි ඒවා ගැන අපේ මොකක්වත් රුචි අරුචිකම් නැහැ මම දැන් සාන්තුවරයෙක් කියලා හිතාගත්තොත් ඔය වැරදි ටික අපිට හදාගන්න බෑ. අපිට තියෙන්නේ වැරදි තියෙනවා තාම. මෙතෙන්දී මම අහු වුණා. මෙතෙන්දී මම මගේ කැමැත්තට ඔහේ වැඩ කළේ. මෙතෙන්දී මම එයා ගැන මගේ හිතේ තියෙන අකමැත්තක් හින්දා මම එතෙන්දී ඒ තීරණය ගත්තේ. කියලා මට එතකොට බොහොම මේ එතකොට නිකන් මගේ හිතේ ස්වභාවය දිහාම නිකන් අනුන්ගේ ස්වභාවයක් වගේ දකින්න පුළුවන්කම ඇතිලා තියෙන්නේ. එතකොට අන්න මාව නිවැරදි කරගන්නීමේ හැකියාවක් තියෙනවා. හොඳයි. දිගට කරගෙන යන්න එහෙනම්. හොඳයි. එහෙනම් අද අපේ සාකච්ඡාව හොඳයි. තෙරුවන් සරණයි. එහෙනම් අද අපේ සාකච්ඡාව මෙතනින් අපි સમાપ્ત කරනවා. ඉතින් සහභාගී වුණා සෑහෙන පිරිසක්. ඉතින් මම ආරාධනා කරනවා අපේ සුනන්දන් සානහසට සාකච්ඡාව අවසන් කරන්න කියලා. අවසරයි සානහස. ඒකම අපේ සානහසකින් ඒ වගේම මේ ගිහි පින්වතුනි අපි අද මේ විදියට එකතු වෙලා හැම සතියකම පාත්තන මේ සෙනසුරාදා ධර්ම සාකච්ඡාව පැවැත්වුවා. ඉතින් ඒ අනුසාරයෙන් අපි රැස් කරගත්ත යම් කුසලයක් ඒ සියලුම කුසල් මේ අපේ නිසන වනේ මීට කලින් වැඩ වසුවා වූ ඒ අපවත් වේදාල සියලු භික්ෂුන් වහන්සේලාට අනුමෝදන් වෙත්වා. ඒ වගේම අපේ ලොකු සානහස, ඒ වගේම අපේ සායනාසලාගේ මේ කරන කටයුතු තව දුරටත් බොහොම පහසුවෙන් කරගෙන යාමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. ඒ වගේම අපේ නමින් මේ මිය පරලෝකීය ඥාති මිත්‍රාදීන් ඉන්නවා නම් ඒ සියල්ලෝම දක සතුරුස්ෙන් අනුමෝදන් වෙත්වා. සියලු සත්වෝ මේ කුසල් දකිත්වා දක සතුරුස්ෙන් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා පිහිටුවාගෙන අපි සාම්ප්‍රදායික විදියට මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා